නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි ප ဋ ාණ ගාථාව සජ්ජායනා කරමු. විචිත්ත මණි ගම්බීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණ සම්මසන්තස්ස විමලාමිත බුද්ධයා යස දේනා නිකමින්සු සුභා ජබ්බන්න රංසියා नीलपीता रतसेता मंजटात प्रहासरा तन्लोकनाथं सुगतं धम्मं च जिन सेवितं संगं निरंगनं सेट्टं नमामि शिरसादरं साधु साधु साधु. සියලු නාටම තිරුවන්නේ පිහිටයි. සීල දෙවියෝ ආරක්ෂා කරේවා. අදට නියමිත දේශනය මේ විදිහට අපි පටන් අර ගන්න ඕන. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණානුභාවයෙන් හැම දිනාටම වහ ධර්ම ඥානය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධම්ම යමකේ එදා තවදුරටත් මේකේ සාකච්ඡා කරන්න ඕන කියලා නෝනලා කීප දෙනෙක් ඉල්ලීමක් කරා. ඒ නිසා අද ටික වෙලාවක් මේ ගැන තමන්ට නොගැලපෙන තමන්ට අවබෝධ කරගන්න අපහසු ස්ථාන කීපයක් සාකච්ඡා කළා. අපි ඊළඟට ඉන්ද්‍රිය යමකයට යන්න බලමු. ඉන්ද්‍රිය යමකය අවසාන 10 වෙනි පරිච්ඡේදය අපිට සාකච්ඡාව ආරම්භ කරන්න පෙර අපේ කෙනෙක් කතා කරා වාචනා මාර්ගයේ 92 නෝන කතා කර නෝන මං හිතන්නේ අමිත නෝන වෙන්න ඕන. වාචනා මාර්ගයේ 92 හරව ගන්න 92 තියෙනවා අවසාන ඡේදය. නෝන කිව්වා ප්‍රතිලෝමේ න ධම්මා සම්නිට්ඨාන පද ස්වરૂපාත කූප ගුහාදී අවයව. ඒක නෝන ප්‍රඥාප්තිය. ඒක ප්‍රඥාප්තියක් වශයෙන් එන්නේ ඒක දේශා ප්‍රඥාප්ති සංජානන පද. ඒ කූප ගුහාදී කියලා කියන්නේ කූප කියන්නේ ලිඳට, ගුහා කියන්නේ වලට. කූප ගුහා කියලා කියන්නේ ප්‍රඥාප්තියක් ගන්න ඒක නිසායි ඒක ප්‍රඥාප්ති ගොඩට විතරයි දාන්න පුළුවන්. කූප ගුහා කියලා කියන්නේ ලිඳ සහ වල. අර ඒක සකට කියන එකත් වගේ අලුත් වචන දෙකක්. ඒක කල්පනාවට ගන්න ඕනේ. එදා ඒ කතන්දරේ කීපු නිසා ඒකේ තේරුම් දෙක ඉරුවන් සර්ණස ඒකදේශයක් කියන්නේ සර්. ඒකදේශයක් එකාකාරයකින් එකාකාරයේ දැන් අපි විභංගේ මොකද්ද කියන්නේ? විභංගේ සුත්තන්ත බාධකීය ඒකදේශයක් එකාකාරයකින් පොදුවේ අභිධර්මයේ එහෙම නෙවෙයි. තනි පුද්ගලයෙක් මේව කළා එක චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට විභංගය. එතකොට සන්නිට්ඨාන වෙන්නේ එකෙන්. ඒකදේශය කියන්නේ පොදුවේ එක ආකාරයකින්. දැන් අපි අභිධර්මයේ ගන්නකොට විභංගය ගත්තාම විභංගය හොඳ උදාහරණයනේ. ඒක මොකෝ විශ්ලේෂණ න්‍යාය. ඔහො දැනගන්න අර ප්‍රශ්න පත්‍රයක තිබුණා ඒක. ඔය කියන්නේ ඒක නිසා විශ්ලේෂණ න්‍යායයේ උදාහරණය තමයි විභංගය. ඒකදේශයක්. එතකොට විභංගයේ සුත්තන්ත භාජනියක් තියෙනවා. අභිධර්ම භාජනියක් තියෙනවා. පඤ්ඤපුච්චකක්. එතකොට ත්‍රිනයින් දේශනා කරන විභංගයේ. නමුත් ඒකදේශය කියන්නේ සූත්‍ර ක්‍රමයෙන් පමණක් එක ආකාරයකින් කියන ඒවා අර නෝන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නකුත් තිබුණා මේ පාර. ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නකුත් තිබුණා මේ පාර. ඔව් සර් මට ඒ වචන තේරෙන්නේ නැහැ. දැන් තේරුණා සර්. තේරුවන් සරණයි. ඒක දේශයක් කියන්නේ එක ආකාරයකින්. අනිත් එක තවත් නෝන තව පොඩි කාරණයක් තියෙන්න ඕන. මේවා අතරලා දාලා අනේක හරිය නැහැ.
බුදුහාමුදුරුවෝ මේ එකම බලන්න ඕන එකම දේ නොයෙක් ආකාරයෙන් දේශනා කළා තියෙනවානේ. කුසල ධම්ම අකුසල ධම්ම ඊට පස්සේ වේදනා ආරෝමවා කියලා සංකිලිට සංක්ලේශිකා ධම්ම. ඒක තියෙන්නේ මොනවද? උපාදානා කියලා කියන්නේ මොනවද? ඉතින් මොකද මෙහෙම විවිධ අර්ථ වලින් දේශනා කරේ එකම කරුණු. චතුරාර්ය සත්‍යයට දැන් බලන්න විභංගයෙන් බලන්න චතුරාර්ය සත්‍ය දේශනා කරපු තැන එක තැනක තියෙනවා ලෝභය. ඒක දේශය. එක තැනක තියෙනවා ලෝභය හා සම්ප්‍රයුක්ත අනෙකුත් ධර්ම. ඊට පස්සේ කියනවා අකුසල් සඳහා යෙදෙනා වූ හේතු ධර්ම. මෙහෙම කියලා ක්‍රම 5කට විතර විස්තර කරනවා ඒකම අභිධර්මයේ නේද? සූත්‍ර පිටකය කියන්නේ එක ආකාරයි. ඒක විමසිල්ලෙන් බලන්න ඕන. අභිධර්ම ඡේදය අල්ලගෙන බලනකොට සත්‍ය විභංගය හොඳටම පැහැදිලි වෙනවා මේ ලෝභයම නේද මේ කිව්වේ කියලා. ලෝභයට අමතර කරුණු රාශියක් එකව කරලා 4-5 ආකාරයකින්ම කියනවා. සමුදය සත්‍ය මේකයි, සමුදය සත්‍ය මේකයි, සමුදය සත්‍ය මේකයි කිය විස්තර කරගෙන ගිහිලා අන්තිමේදී හේතුත් එක්ක විස්තර කරනවා. ඒ හා යෙදෙනා වූ චෛතසිකත් එක්ක විස්තර කරනවා. ලෝභය කියන්නේ චෛතසිකයක් නෙවෙයි. ඔන්න හරි. එහෙමනම් ඒක කරුණාකරලා අපේ ඒ නෝන සටහන් කරගන්න ඕනේ ඒ තැන 92 වෙනි පිටුව. අපි එහෙමනම් තුන්වැනි පිටෙන් විස්තර කරගන්න උත්සාහ කරන්න. මේකට දැන් නෝනලාට තියෙන ප්‍රශ්න නොතේරෙන තැන් විස්තර කරන්න අවශ්‍ය නම් කරුණාවෙන් විස්තර කරන්න. අපේ රත්නායක මහත්මයාත් ඉන්නවා, විද්‍යාරත්න මහත්මයාත් ඉන්නවා. දැන් 686 10 වෙනි ඡේදයේ ඉඳලා අපි විස්තර කරගන්න පුළුවන්. අපි නතර කරේ එතන. තුන්වැනි පිටෙන් සේරම නෙවි වැදගත් අමාරු ඡේද ඉදිරිපත් කරන්න. දැන් මේ 10 වෙනි ඡේදය විස්තර කරනවා යමෙක්ට කුසල ධර්මයෝ නූපදිත් නම්. යමෙක්ට කුසල ධර්මයෝ නූපදිත් නම් ඕහට අකුසල ධර්මයෝ නූපදිතයත්. අකුසලයන්ගේ උත්පාදක්ෂණය උන්ට කුසල ධර්මයෝ නූපදිති. ඒක පැහැදිලි. චිත්ත වීතියක අපිට ඒක දාන්නවා පැහැදිලි. ඔවුන්ට අකුසල ධර්මයෝ නූපදිත්. නූපදිත් කියන්නේ උපදිත්. සියල්ලන්ට චිත්තයාගේ භංගක්ෂණෙහිද කුසල විප්පවුත් අකුසල විප්පවුත්යාගේ උත්පාදක්ෂණෙහිද. එතකොට කුසල විප්පවුත්යි අකුසල විප්පවුත්යි පැහැදිලි. උපාදක්ෂණයේ නිරෝධයට සමාන උඩද අසඤ්ඤ තත්වයටදයි ඔවුන්ට කුසලයෝද නූපදිති අකුසලයෝද නූපදිති. නිරෝධයට සමවැදුණා නම් අසඤ්ඤ තත්වයට ගියා නම් ඒ සිත්වල කුසල්වත් අකුසල්වත් මොකක්වත් කිසි දෙයක් උපදින්නේ නැහැ කියලා කියනවා. දැන් එතකොට පැහැදිලි වෙනවා මේ වගේ ඡේද දිගටම එක කියාගෙන යන්නට අමතරව තෙරුවන් සරණයි සර්. ඒකේ ගැටලුවක් තියෙනවද කාට හරි තියෙනවා නම් අපිට තව දුරටත් විස්තර කරන්න. අන්න හරි. එහෙම අවබෝධ කරගන්න බැරි මේ ඡේද කියවුවම මේ අන්න අතවශ්‍ය මේකයි ක්‍රමය. මේ අවබෝධ කරගන්න මොකක් හරි මේ ගැටලුවක් හරි තියෙන තැනක් highlight කරන්න. එතකොට අපේ දෙතුන්දරාටම එකතු වෙලා ඒ සම්බන්ධයෙන් මේ තීරණයක් සාකච්ඡා මගින් විස්තර ගන්න පුළුවන්. ප්‍රශ්නයක් කාට හරි තියෙනවද? එහෙම නැත්නම් 10 වෙනි ඡේදයේ අපි 10 වෙනි ඡේදයේ තේරුම් කළා ඉතිරියට අහමුද? අපේ තෙරුවන් සරණයි. දැන් සර් තේරුම් කරා ඒකේ මේකේ 10 වෙනි ඡේදයේ තියෙනවා යස්ස කුසලා ධම්මා න උපජ්ජති. ඒක තමයි සම්නිට්ඨානය. යමෙකුට කුසල ධර්මය නූපදින ස්වභාවයෙන් පවතින වෙලාවේ අහනවා ප්‍රශ්නයක්. ඔහුට අකුසල ධර්මත් නූපදිනවද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට ප්‍රශ්නේ අහන්නේ කුසල ධර්ම නූපදින අවස්ථාවේ ඔහුට අකුසල ධර්මත්
නූපදිනවද කියලා. දැන් මේක උත්තර දෙනකොට උත්තර දෙන්නේ මේ සංසයට විරුද්ධ ස්වභාවය සන්නිට්ඨානීය ස්ථිරයි සංසයට විරුද්ධ ස්වභාවයේ පළවෙනියෙන් අරගෙන අකුසලානං උපාදක්ඛනේ තේසං කුසල ධම්මා න උප්පජ්ජති අකුසලානං උපාදක්ඛනේ තේසං කුසල ධම්මා න උප්පජ්ජති අකුසල ධර්මයන්ගේ උපාදචනේ කුසල ධර්මෝ උපදින්නේ නැහැ. ඒක ඔන්න අවස්ථාවට ගෙනල්ලා නෝච තේසං අකුසලා ධම්මාන උපජ්ජති. ඒ කියන්නේ අකුසල ධර්මෝ නූපදිනවා නෙවෙයි කියලා කියනවා. ඇයි අකුසල ධර්මයේ උපාදශනේ අකුසල ධර්ම උපදින නිසා නෝච තේසං අකුසලා ධම්මාන උපජ්ජති. එතකොට කියලා එම කියලා සබ්බේ සංචිත්තස්ස සියලුම අයගේ සිතේ බංගක්ෂණේ එක අවස්ථාවක් ඊළඟ සැනේ කුසල විප්පයුත්ත අකුසල විප්පයුත්ත චිත්තස්ස උපාදශනේ කුසල විප්පයුත්ත අකුසල විප්පයුත්ත සිතේ උපාදශනේ ඒ අවස්ථාවත් නිරෝධ සමාපන්නානම් ඒගොල්ලන්ගේ අසඤ්ඤ සත්තානම් තේසං කුසලාච ධම්මාන උපජ්ජති කුසල ධර්ම උපදින්නෙත් නැහැ අකුසලාච ධම්මාන උපජ්ජති අකුසල ධර්ම උපදින්නෙත් නැහැ කිය. ඒක ඒ හෙමින් ලිව්වහම උත්තරේ ලියා ගන්න පුළුවන්. සර් දැන් කාල දෙකක් එකට සම්බන්ධ වෙනකොට තමයි අපිට ගොඩක් ප්‍රශ්න තියෙන්නේ සර්. එක කාලයකදී එච්චරම ගැටලුවක්ම නැහැ. කාල දෙකක් කියන්නේ පච්චුපන්න අතීත, පච්චුපන්න අනාගත, අර ඒවෙන් ටිකක් නිදසුන් අරන් තේරුම් කළ දෙන්න තෙරුවන් සරණයි. වෙනත් අයකට මේ වර්තමානයේම තියද්දී ප්‍රශ්නයක් තියෙනවද? නැත්නම් අපි කාල දෙකකට යන්න පුළුවන් සර් ඊළඟ එකට ගියා නම් කාල දෙකයි. ඔව් එහෙම හරි. දැන් මේ අතීත කාලයේ විතරයි නෝනා. අතීත කාලයේ විතරයි. එහෙමනම් අපි ඊළඟ මේ අනාගත කාලේ සර් මේ අනාගත කාලය අපි යමුද එහෙමනම් ප්‍රත්‍යুৎপন্ন අතීත හොඳයි අපි ප්‍රත්‍යুৎপন্ন අතීත වලට යමු. ප්‍රත්‍යুৎপন্ন අතීත කරුණා කළා 55 වෙනි ඡේදය 702 වෙනි පිටුව. right. හරි. අනාගත වාරයේ ඔන්න ප්‍රත්‍යুৎপন্ন අතීත 55 වෙනි ඡේදය 55 වෙනි ඡේදය යස කුසල ධම්මා උපජ්ජති තස්ස අකුසල ධම්මා උපජ්ජිතාති ඔන්න කාල දෙක. යමෙකට කුසල ධර්මිය උපදිත් නම් ඕහට අකුසල ධර්මිය උපන්නාහද යත්. ඔන්න විස්තර කරනයි. තව යමෙකට අකුසල ධර්මිය උපන්නා වුණාම ඕහට කුසල ධර්මිය උපදීද්ද යත්. සියල්ලට චිත්තයාගේ භාග්‍යක්ෂණෙහි කුසල විප්පයුච්ච චිත්තයාගේ උත්පද්දාක්ෂණෙහිද නිරෝධ සමාපන්නයාටද අසඤ්ඤ තත්වයටද ඔවුන්ට අකුසල ධර්මයෝ උපන්නහ. චිත්තයාගේ භාංගාක්ෂණෙහිද කුසල විප්පයුත් චිත්තයාගේ උත්පාදාක්ෂණයෙන් නිරෝධ සමාපන්නානට අසං චතුරෝට අකුසල ධර්මයෝ උපන්නහ. ඔවුන්ට කුසල ධර්මයෝ නොද උපදී. කුසලයන්ගේ උත්පාදාක්ෂණනේ ඔවුන්ට අකුසල ධර්මයෝද උපනහ කුසල ධර්මයෝද උපදී. ඒක පැහැදිලි වෙනවද කරුණා කරලා. එතකොට ඒක කියන්නේ චිත්තයාගේ භාංගාක්ෂණෙහි කුසල විප්පයුත චිත්තයාගේ උත්පාදාක්ෂණෙහිද කුසල විප්පයුත චිත්තයාගේ උත්පාදාක්ෂණෙහිද නිරෝධ සමාපන්නට දැන් සමානත්වය අසඤ්ඤ තත්වය දවුන්ට අකුසල ධර්මයෝ උපන්නයි. එතකොට පැහැදිලි වෙන අකුසල ධර්ම ඉපදුනා කියන වචනේ. ඔවුන්ට කුසලයෝද නොද උපදිත්. කුසලයෝ උපදින්නේ නැහැ. ඒ මොකෝ අර සිත ඉපදෙනකොටම
කුසලයන්ගේ උත්පාදක්ෂණය උන්ට අකුසලයෝද උපන්න කුසලයෝද උපදී විස්තර කරන ආකාරය කරුණා කළ රත්නාක මහත්මයා විද්‍යාරත්න මහත්මයා විස්තර කරන්න කවුරු හරි තේරෙන්නේ නැද්ද කියන එක ඒකත් විස්තර කරන්න. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා, ඒක ඔබතුමා මේ පොඩ්ඩක් තේරු කරලා දුන්නා නම් කාටත් මේ 55 හොඳයි සර්ලා දෙනගෙම අවසරයි. මෙතනදී 55 අනුලෝම පුච්චාව තමයි යස්ස කුසලා ධම්මා uppajjanti තස්ස කුසලා ධම්මා uppajjitāti කියනකොට මේ එතකොට මෙතන සන්නිඨානයේ පච්චුප්පන්නයි සංසය අතීතයි. සංසය අතීත වෙනකොට අහන්නේ මුළු සංසාරය ගැනමයි අහන්නේ, අතීත සංසාරය පිළිබඳවයිමයි අහන්නේ. එහෙනම් අපිට ඒක ගැන හිතන්න වෙනවා. යමෙකුට කුසල ධර්මය යමෙකුට කුසල ධර්මයේ උපදීද්ද ඕහට අකුසල ධර්මයෝ අතීතයේ ඉපදුණීද කියලා තමයි අහන්නේ. එතකොට දැන් ඇත්තටම මේ කුසල ධර්මයක් උපදිනවා කියනකොට හැම භවයක් ගත්තාම අපි දන්නවා ප්‍රතිසන්දි ගත්තොත් එහෙම අපි ගත්තොත් අසඤ්ඤ සත්‍යය අර අනිත් භවවල මුලින්ම අපි දන්නවා ප්‍රතිසන්දිය ඇති වෙන්නේ ප්‍රතිසන්දි සිතෙන්. ඒක අභ්‍යාකත ධර්මයක්. ඊට පස්සේ ඒ ප්‍රතිසන්දි සිතට පස්සේ භවංග සිත් පෙළක් පහළ වෙනවා. පහළ වෙලා මුලින්ම ඇති වෙන්නේ අකුසල සිතක්. ඒ තමයි භවනිකාන්ති කියන භවනිකාන්ති සිත. ඊට පස්සේ තමයි කුසල ධර්ම ඇති වෙනවා නම් ඇති වෙන්නේ. ඒක නිසා ඒකෙමුත් අපිට හිතාගත්ත හැකි යමෙකුට කුසල ධර්මයක් උපදිනවා නම් එයාට අකුසල ධර්මය ඒ වෙනකොටත් ඉපදිලා තියෙන බව ඒ භවේම. ඒ වගේම අතීත භවවලත් කුසල් අකුසල් කරමින් ආපු අය වශයෙන් ඒ හැමෝටම අතීතේ අකුසල ධර්ම ඉපදිලා තියෙනවා. එහෙමනම් මෙතනදී උත්තරය අපිට ලැබෙනවා ආමන්තා කියලා. යමෙකුට කුසල ධර්මයේ උපදිද්ද ඕහට අකුසල ධර්මයේ අතීතේ ඉපදී තියනවාද කියලා අහුවම ආමන්තා කියලා අපිට උත්තරය ලැබෙනවා. ඊළඟට මේකේ පටිලෝමය අහනවා යස්ස වාපන අකුසල ධම්මා uppajjitta යලි යමකුහට අකුසල ධර්මයේ අතීතේ උපනිද ඕහට කුසල ධර්මයේ වර්තමානයේ උපදින්නයිද කියලා තමයි අහන්නේ. එතකොට මෙතනදි කියනවා සබ්බේ දැන් මෙතනදි දැන් සන්නිඨානයට ගැලපෙන කොටස් දෙකක් හොයාගෙන තියෙනවා. මෙතන කොටස් කීපයක් හොයාගෙන තියෙනවා. එකක් තමයි සියලු සිත්වල බිඳින අවස්ථාව භංගය. සියලු සිත්වල බිඳින අවස්ථාව බැලුවොත් එහෙම අපි දන්නවා කිසිම කුසල ධර්මයක් හෝ අභ්‍යාගත ධර්මයක් උපදින තැනක් නෙවෙයි මේ සිතේ බිඳින තැන කියනකොට. එතකොට ඒක අරන් තියෙනවා එතන. ගත්තාම එතන මේ කුසල ධර්මයක් උපදින තැනක් නෙවෙයි. මේ සංසයට නොගැලපෙන කොටස කලින් ගන්නවා. සිත්වල භංගයේදී කුසල ධර්ම ඉපදෙන්නේ නැහැ. ඊළඟට කුසල විප්‍රයුක්ත චිත්තස්ස උපාදක්ඛනේ. ඒ කියන්නේ මොනවද? ක්‍රියාසිත සහ අකුසල සිත්. සහ විපාක සිත්. මේ ටික තමයි දැන් කුසල සිත් වලින් තොරව වෙනත් සිත් උපදිනකොට කුසල සිතක් උපදින්නෙත් නැහැ. ඒ ටිකත් තරම් තියෙනවා. ඊළඟ නිරෝධ සමාපන්නය ගත්තාම එයාට කිසිම සිතක් උපදින්නේ නැහැ. කියනවා කුසල සිත් උපදින්නේ නැති කොටසට එයාත් තරම් තියෙනවා. ඊට පස්සේ අසඤ්ඤ සත්‍යය ගත්තත් දැන් මෙතන අසඤ්ඤ සත්තානං කියනකොට එතනදී අසඤ්ඤ සත්‍යයේ උපතත් චුතිය දෙකමටම පොදුයි නම් තමයි අපි මේ අසඤ්ඤ සත්තානං කියලා ගන්නෙ. එතකොට මේ අසඤ්ඤ සත්‍යයේ උපදින පුද්ගලයාට චුතවන පුද්ගලයාට කියන මේ කොටස් දෙකටම ගත්තාම අපි කියනවා අසඤ්ඤ සත්තානං එයාට අකුසල ධර්ම අතීතේ ඉපදිලා තියෙනවා. අතීත භවවලදී ඉපදිලා තියෙනවා. හැබැයි වර්තමානයේදී කුසල ධර්ම උපදින්නේ නැහැයි කියලා නොචතේසං කුසල ධම්මා uppajjanti කියලා කියනවා. එතකොට අපි ওই සංසයට නොගැලපෙන කොටස ওই විදිහට කිව්වා. ඊට පස්සේ සන්නිඨානයට ගැලපෙන සංසයට ගැලපෙන කොටස ඊළඟට කියනවා කුසලානං උපාදක්ඛනේ. කුසල ධර්මයේ උපදින ක්ෂණයෙහි ඔවුන්ට අකුසල ධර්ම අතීතේ ඉපදිලා තියෙනවා.
ඒ වගේම කුසල ධර්මයක් ඒ කුසලයේ උපාදක්ෂණයෙහි කුසල ධර්මයක් උපදිනවා කියලා ඒ විදිහට සංසේරයට ගැලපෙන කොටස කියනවා. ඒ විදිහට තමයි සර් තේරුම් ගන්න තියෙන්නේ මේ අඩුපාඩුවක් තියෙනවා කියන්න සර්. තේරුම් ගන්නයි. තෙරුවන් සරණයි. දැන් නෝනලා කරුණා කරලා පැහැදිලි නැද්ද තව දුරට විග්‍රහ කළ යුතුද? ජයන්ත මහත්තයාට බොහෝ පින් පුජ්‍යල එකදෙස ඒ වගේ ඕකාස් වල එකකුත් පුජ්‍යල ඕකාස් එකකුත් ඒ වගේ විස්තර කරන යම්ස. ඔව් එහෙමනම් අනුලෝම පුද්ගල දැන් මේ විස්තර උනේ නෝනා. ඕකාසකේ යම් තැනක කුසල ධර්මයේ උපදිත නම් එහි අකුසල ධර්මයේ උපන්නාහ දෙයක් එතකොට මේකමයි අපේ වාචනා මාර්ගයේ තියෙනවා මේවා එකක විස්තර කරා නම් ඒකම තමයි අනිත්‍යයටත් ගන්න තියෙන්නේ කියලා. එතකොට 55 වෙනි ඡේදයම තමයි 58 වෙනි එකටත් විග්‍රහ කෙරෙන්න වෙන්නේ. අපේ විද්‍යාරත්න මහත්තයා බලන්න රත්නායක මහත්තයා බලන්න සර්ට පොඩ්ඩක් උස්සන්න පුළුවන් නම් 58 ඡේදය බලන්න. හරියටම අර වගේමයි. ඒකමයි. අනුලෝම ඕකාසත් ඒ වගේම. શબ્දයක වාචනා මාර්ගයේ තියෙනවා ඒක ඒ ඡේද ඒ ආකාරයෙන්ම විස්තර කරගත යුතුයි කියලා තියෙනවා. එතකොට ප්‍රතිනීක පුද්ගලෝකාස වුණා නම් අපි 54 වෙනි පහුණාසු. ඒ අනාගත වාරේනේ. අනාගත වාරේ නිසා තමයි එතන තියෙන්නේ. අනාගත වාරේ විස්තර කරනවා. එතකොට මේකේ පුද්ගලෝකාස විස්තර කිරීමක් නෑ. 55 හා 56 57 ඒ ආකාරයෙන්ම ගත යුතුයි. 704 61 වෙනි එක තමයි යස්ස යත්ත මේ පුද්ගලෝකාසික. ඔහොම ඉන්න 704 61 ඒකම තමයි. ඔව්. ඒකම තමයි සර්. 704 61. 61 වෙනි ඡේදය ඔන්න විස්තර කරනවා කරුණාවෙන්. ඔව්. අනුලෝම පුද්ගලෝකාස. එතකොට මම හිතන්නේ 61ද 61 නේ? හරි. ඔව් 61 යස්ස යත්ත කුසල ධම්මා උපජ්ජಂತಿ යම් පුජ්‍යලයකට යම් තැනක තස්ස තත්ත අකුසල ධම්මා උපජ්ජිතාති ආමන්තා. ඒක ඒ විදිහටමයි ඉන්නේ යන්නේ. ඒකේ ගැටලුවක් ඇත්තේ නෑ මං හිතන්නේ. මේක පච්චුප්පන්න කාලෙදී තමයි නේද සර් මේක සමාන වෙන්නේ. අනිත් ඒ කියන්නේ කාල වෙනස් වෙද්දි මේක වෙනස් වෙනවා නේද සර්? අපි නම් අනාගත අතීත අනාගත වාරයට යන්නකෝ. ඒකේ පොඩි වෙනසක් ඇති. අතීත අනාගත වාරය පච්චුප්පන්න අතීත සර් 792 792 පිටුවේ 91 වෙනි ඡේදය. ඔමින 792 වෙනි පිටුව 91 වෙනි ඡේදය. ටිකක් ඈතට යන්න වෙනවා සර්. ඔව් මහ ගොඩක් තියෙනවා. ඔව් මෙතනින් අදින්න වෙයි. මෙතනින් ගන්න පුළුවන්ද? නෑ නෑ අනික් පල්ලේ පහලින් පල්ලෙහායිකෙන් සර්. සර් 714 වෙනි පිටුව බලන්න ඒකද කියලා 714 සෝරි මම උත්පාද නිරෝධ වාරය ගැන කිව්වේ මේ 714 බලමු සර්. 714 714 මේ මෙතනින් යන්න වෙයි නැත්නම් ගොඩක් වෙලා යනවා. 714 91 නේද? ඔව් නේද? 714 91 සර්. 91 නෝනා 710 ඊට වඩා මං 97 වෙනි එක බැලුවොත් ටිකක් ඊටත් වඩා ටිකක් ගැටලු සහගත තැන් තියෙනවා ඒකේ 714 විද්‍යාරත්න සර් ඔව් කියන්නේ පිටුව මොකද්ද 714 97 වෙනි ඡේදය
හොඳයි. එතකොට සර්ට් ආච්චි සර්ට් එක පොඩ්ඩක් ඒ ගොඩක් පුද්ගල යන්න තියෙනවා. ගොඩක් යන්න තියෙනවා සර්. මේ මන්දයි චුට්ටක් ඉන්න කරුණාවෙන් උත්පාද වාරයේ හරිය 91 හරි. හරි සර් හරි 91 යමෙකුට කුසල ධර්මයේ උපන්නා වුණාම ඕහට අකුසල ධර්මයේ උපන්නාහ දෙයක් ඒ අග්‍ර පාලි පැත්තට ගියා නම් සර් උඩ තව එකක් උඩට ගිහිල්ලා 714ට පාලි පැත්තට ලේසි පාලි පැත්ත. ආහා අන්න හරි. අන්න හරි. හරි. හරි 714 යස කුසල ධම්මා උපජ්ජිත තස අකුසල ධම්මා උපජ්ජිත්සන්ති අග්ගමග්ග සමග්ගීනං අරහත්තානං යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලාභිසන්ති තේසං කුසල ධම්මා උපජ්ජිත නොච තේසං අකුසල ධම්මා උපජ්ජිසන්ති ඉතරේසං තේසං කුසලාච ධම්මා උපජ්ජිත අකුසලාච ධම්මා උපජ්ජිසන්ති වෙන කරුණා කරලා බලන්න 714 වෙනි මේ තෙරුවන් සරණයි මේකේ මේ ඇත්තටම අපි ඉතා සූක්ෂමව දකින්න ඕන මේ කාල දෙක මේකේ එතකොට අතීත කාලයයි අතීත අනාගත කාලය අනාගත කාලය ආරම්භ තියෙනවා යස්ස යම් පුජ්‍යලයකට එතකොට මේ පුජ්‍යල ස්වභාවයෙන් කුසල ධම්මයි ධර්ම දෙකක් තියෙනවා අකුසල ධම්මයි. එතකොට ධර්ම දෙක කුසල ධම්මා ධර්ම දෙකක් අකුසල ධම්මා. එතකොට යම් පුජ්‍යලයකට අතීතයේදී කුසල ධර්ම ඉපදුන ස්වභාවයෙන් යුක්ත යම් පුජ්‍යලයකට එතකොට ඒ පුජ්‍යලය අතීතයේ කුසල ධර්ම ඉපදුනා. ඒක තමයි ස්ථිර කරලා තියෙන්නේ. ඒක සම්නිත්තානය. එහෙම පුජ්‍යලයකට ඒ පුජ්‍යලයට අනාගතයේ අකුසල ධර්ම උපදිනවද කියලා ප්‍රශ්නය අහනවා. ප්‍රශ්නය අහන්න. අපි අනාගතයේ අකුසල ධර්ම උපදිනවද කියලා අහනවා. උපජ්ජිසන්ති අනාගතයේදී උපදිනවද කියලා. දැන් අතීතයේදී කුසල ධර්ම ඉපදුන පුජ්‍යලයකට අනාගතයේදී අකුසල ධර්ම උපදිනවද කියන අහන ප්‍රශ්නෙට මේම උත්තර දෙනවා. මේකේ කොටස් දෙකකින් උත්තර දෙනවා. අග්ගමග්ග සමංගීනං ඒ කියන්නේ අග්‍ර මාර්ගයට සමවැදී ඉන්න පුජ්‍යලයටත් රහත් තුන පුජ්‍යලයටත් යස්ස චිත්තස්ස අනන්තරා යම් සිතකට අනතුරුව අග්ග මග්ගං පටිලාභිස්ස අග්ග මාර්ගයේ පටිලාභය තියෙනවා නම් තේසං කුසල ධම්මා උපජ්ජිත අතීතයේදී කුසල ධර්ම ඉපදුනා නොච තේසං අකුසල ධම්මා උපජ්ජිසති. එයාට අනාගතයේදී අකුසල ධර්ම උපදින්නේ නැහැ. අතීතයේදී කුසල ධර්ම ඉපදිලා තියෙනවා. ඇයි පුජ්‍යලයා අග්ග මග්ග සමංගීනං අරහන්තානං ඒ දෙන්නට යස්ස චිත්තස්ස අනන්තරා අග්ග මග්ගං පටිලාභිස්ස සිතකට අනතුරුව අග්‍රමාර්ගයේ ලැබෙනවා නම් තේසං කුසල ධම්මා උපජ්ජිත අතීතයේදී කුසල ධර්ම ඉපදුනා හැබැයි නොච තේසං අකුසල ධම්මා උපජ්ජිසති. එයාට අනාගතයේදී අකුසල ධර්ම උපදින්නේ නැහැ. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. සර් එතන පොඩ්ඩක් පැහැදිලි කරන්නකො සර් යස්ස චිත්ත අනන්තරා අග්ගමග්ගං පටිලාභිසන්ති කියන තැන එතන පොඩ්ඩක් සිතකට අනතුරුව අග්‍රමාර්ගයේ ප්‍රතිලාභය ලැබෙනවා නම් සිතකට අනතුරුව අග්‍රමාර්ගය ලැබෙනවා නම් රහත් මාර්ගයට කලින් වෝදාන සිත නේද සර්? ඒ කියන්නේ වෝදාන සිත අග්ගමග්ග වෝදාන සිත ඇත්තටම අනුලෝම සිත වෝදාන සිත ඔව් එතකොට වෝදාන සිත වෙන්න ඕන අග්‍රමාර්ගයට අර්ගමාර්ගයේ යම් සිතකට අනුතුරුව ලැබෙනවා නම් ඒ කියන්නේ ඕදාන සිත ගැන කතා කරන්නේ. ඕදාන සිත ගැනයි කතා කරන්නේ. ඔව් ඕදාන සිතෙන් ඉන්න පුජ්‍යලයටත් පුජ්‍යල තුන් දෙනෙක් කිව්වා. අග්ග මග්ග සමංගී අග්‍රමාර්ගයේ සමග සමන්නාගතව ඉන්න පුජ්‍යලයටත් අරහත් වෙලා ඉන්න පුජ්‍යලයටත්
යස්ස චිත්තස්ස අනන්තර අග්ගමග්ග සමංගම් පටිලාභිස්ස. ඒ කියන්නේ බෝධාන සිතේ ඉන්න පුජ්‍යලයටත් තේසං කුසල ධම්මා උපජ්ජිත. අතීතයේදී කුසල ධර්ම ඉපදුනා නෝච තේසං අකුසල ධම්මා උපජ්ජසති. එයාට අනාගතයේදී අකුසල ධර්ම උපදින්නේ නැහැ. අපි ඒක දන්නවනේ කාරණේ. ඒක එතනින් නවත්තලා ඊළඟ කියනවා ඉතරේ සංචේතං ඉතරේසං තේසං කුසලාච ධම්මා උපජ්ජිත. අනිත් අකුසලාච ධම්මා අයට කුසල ධර්මත් අතීතයේ ඉපදිලා තියෙනවා. අකුසලාච ධම්මා උපජ්ජිස්සanti. අනික් අයට අනාගතයේදී අකුසල ධර්ම උපදිනවා. උපදින්න නැති පුජ්‍යලෝ මෙතන 3 දෙනෙක් කිව්වා. ජයන්ත මහත්මයා ඒ කාරණේ විදිහටද ඔබතුමාට යම් කිසි දෙයක් එකතු කරන්න පුළුවන්ද ඒකට? සමා ඒක මේ මං හිතනවා සර් පැහැදිලි කර විදිහට තමයි තේරුම් ගත්තේ. ඊට පොඩි වෙනසකට වගේ මට තේරුනේ අර දැන් අපි අරහත් චිත්ත වීතිය ගත්තොත් පරිකර්ම සිතේ ඉඳලාම ඉදිරියට සිත් ටික ගන්න. දැන් අපි අර අනුලෝමං ගෝත්‍ර බුස්ස වගේ තැන්වලදී කියනකොට අර සිත් තුනම ගන්නවා කියලා වගේ අපි කතා වුණානේ. අන්න ඒ වගේ ඒ චිත්ත වීතියේම තියෙන කුසල් සිත් ටික එන්න ඕනද කියලා හිතනවා. මොකද ඒක ඒ සිත් ටිකත් මෙතනට ගැලපෙන හින්දා යමක වාචනා මාර්ගයේ දෙයක් සඳහන් වෙලා තියෙනවද කියලා පොඩ්ඩක් බලන එක හොඳයි සර්. එතන ඇත්තටම අනන්තර එතන සිත් පේලියක් වෙනවා. පරිකර්ම පරිකර්ම උපචාර අනුලෝම වෝදාන. ඒ සිත් හතරම කුසල් සිත් මහා කුසල් සිත්. ඒ කුසල් සිත් වලට පස්සේ නැවත අකුසලයක් ඉපදෙන්නෙම නැහැ. ඒ අරහන්ත මාර්ගයේ අනතුරුව ලබන පුජ්‍යලයට නැවත අකුසලයක් උපදින්නේ නැහැ පරිකර්මෙන් පස්සේ. එතකොට මේ අනන්තරා කියනකට වෝදාන ගන්න පුළුවන්. වෝදානයේට ප්‍රථම තියෙන අනුලෝමය ගන්න පුළුවන්. උන්නම් ඒ අනන්තර සිත් පේලියම ගන්න පුළුවන්. එහෙම නේද මේ එහෙමයි සමාජයේ විස්තර කරන්න ඕන කියලාපු කට්ටිය විස්තර ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ අහන්න අපේ මේ ප්‍රේමසිරි මහත්මයා ඒක ගැන මොනවාරි ගැටලුවක් තියනවද? පැහැදිලි සර්. පැහැදිලි. දරුවන් සරණයි. යමක වාචනා මාර්ගයේ 99 වෙනි පිටුව මේ ඒකේ තියෙනවා අකුසල් පහළ නොවි සතර මාර්ගය මතු ලබන්නා වූ කෙනෙක් වේ නම් අවසාන අකුසල චිත්තයාගේ පටන් අරහත් මාර්ගයට పూర్ව වූ බෝධාන චිත්තයාගේ పూర్වාන්තර අනුලෝමය දක්වා සුදුසු පරිදි උපදින චිත්තයන්ගේ ෂණත්‍රය සමංගී වූ භව්‍ය ත්‍රි හේතුක පෘථග්ජනයෝයි කියලා කියනවා. එතකොට එහෙම අපිට ගන්න ඕන. එතකොට මේ ඒ ෂණත්‍රයම ගන්න ඕන නේද සර්? ඒ කියන්නේ పూర్ව බෝධාන චිත්තයාගේ పూర్වාන්තය අනුලෝමය දක්වා සුදුසු පරිදි උපදින චිත්තයන්ගේ ෂණත්‍ර සමංගී වූ කියලා කියන. එහෙම කියනවා. එතකොට ඒක මෙතන හරිනේ අනන්තරා යම් කිසි සිතකට අනුකූලව. ඔව්. ඒක මං හිතන්නේ හරි. එතනම ජයන්ත මහත්තයා කිව්වා වගේ අපි පරිකර්මයට ඉහලින් අකුසල චිත්තයක් පහළ වෙලා තියෙන්න පුළුවන්. හැබැයි පරිකර්මයට පස්සේ ආයසරයක් අකුසල චිත්තයක් පහළ වුණෙම නැහැ. ඔව් ඒ වගේම එතෙන්දී පැහැදිලි කරනවා මම හිතන්නේ දැන් ඊට කලින් වුණත් අපි හිතමුකෝ කොයි වෙලාවක හරි අකුසල සිතක් පහළ වුණා. අවසාන වශයෙන් පහළ වෙච්ච අකුසල සිතෙන් පස්සේ තියෙන සිත් ටික ඔක්කොමවත් ගන්න පුළුවන් වගේ හැඟීමක් නේද අමිතා මහත්මයා කියන්නේ? ඇත්තටම පුළුවන් නේද? ඔව් ඇත්තටම එතන එහෙම තමයි විස්තර කරලා තියෙන්නේ. අග්ගමග්ග සමාධි සම්පූර්ණම සිත් ටික. අනුලෝමයේ දක්වා සුදුසු පරිදි උපදින චිත්තයන්ගේ ෂණත්‍ර සමංගී වූ කියන විදිහට එහෙම තමයි විස්තර කරලා තියෙන්නේ. ගන්න පුළුවන්. ඒකේ පටිලෝමයේ කිසිම ගැටලුවක් නැහැ නේ. අස්වාපන අකුසල ධම්මා උපජ්ජිස්සanti අති අනාගතයේදී අකුසල ධර්ම උපදිනවා නම් තස්ස කුසල ධම්මා උපජ්ජිතාති අතීතයේදී කුසල ධර්ම උපදුනාට හරි ආමන්තා. මේකේ මේ ඉපදීම මේකේ නිරෝධයයි උත්පාදයයි දෙක සම්බන්ධ කරලා එකක් ගනිමු බලන්න. නිරෝධයයි ඒ කියන්නේ උත්පාද නිරෝධ වාරයක්.
සර් මේකේ 97ක් කරා නම් හරි නේද සර්? ඒ කියන්නේ ඒක මේකේ පුද්ගල ඕකාස දෙකම තියෙන මේකටම ගැලපෙන එක අපි කරලා බැලුවා නම් හොඳයි නේද සර්? 97 එනම් 97 97 තියෙන්නේ යස්ස යත්ත යම් පුජ්‍යලයකට යම් ස්ථානයක යම් තලයක කුසල ධම්ම උපජ්ජිත ධම්මා උපජ්ජිත්තා ජිත්ත අතීතයේදී ඒ තලයේම කුසල ධර්ම. එතකොට ඒ තලයේම කියන එක එනවනේ යස්ස යත්ත එනකොට ඒ තලයේදී. හරි යන්තමාත්මය ඒ තලයේදීම වෙන්න ඕනද මේක? යස්ස යත්ත කුසල ධම්මා උපජ්ජිත්ත. සර් එතනදී ගන්නකොට ඒ භූමියේ පෙර ඉපදිලා තිබුණා නම් ඒ තැනත් ඒ අවස්ථාවත් සලකන්න වෙනවා කියලා තේරුම් ගන්න. හරි. එතකොට එහෙම පුජ්‍යලයකට දැන් ඒ වගේ පුජ්‍යලයකට තත්ත ඊ පුජ්‍යලයට ඒ තලයේ අකුසල ධර්ම උපජ්ජිස්සanti අනාගතයේදී අකුසල ධර්ම උපදිනවාද කියලා. දැන් ඒකට උත්තර දෙන්නේ අග්ග මග්ග සමංගීනං අග්ග මාර්ගයට දැන් උත්පාදශනයේ බිඳිලා උත්පාදශනයෙන් භංගශනයට ගිහිල්ලා නැහැ අග්ග මාර්ගයේ අරහන්තානං යා මාර්ගසිත ගිහිල්ලා ඵලසිතට ගියපු පුජ්‍යලයා. ඔන්න දෙන්නෙක් ඉන්නවා මාර්ගයේ ඉන්න පුජ්‍යලයා ඵලසිතට ගිය පුජ්‍යලයා. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ග සමං පටිලාභිස්ස. දැන් අපි කිව්වා වගේ අකුසල චිත්තයට පස්සේ යම් කිසි සිත් පෙළියක් එනවා නම් අපි ලේසියම් කියන්න පුළුවන් පරිකර්ම ඉඳන් හොදන දක්වා. තේසං තත්ත එම පුජ්‍යලයට කුසල ධම්මා උපජ්ජිත අතීතයේදී කුසල ධර්ම ඉපදුනා ඒ තලෙම. නොච තේසං තත්ත අකුසල ධම්මා උපජ්ජිස්සanti. එයාට ඒ තලයේදී අකුසල ධර්ම උපදින්නේ නැහැ. ඒක අපි දන්නවා මේ අග්ගමග්ග සමංගී අරහන්තානං ඒ තුනටම එක පැහැදිලි. ඊතරේසං වෙනත් අයට චතුෝකාරාණං පංචෝකාරාණං කියන්නේ චතුෝකාර පුජ්‍යලයන්ටත් පංචෝකාර පුජ්‍යලයන්ටත් තේසං තත්ත කුසලාච ධම්මා උපජ්ජිත. ඒගොල්ලන්ට කුසල ධර්ම අතීතයේ ඉපදිලා තියෙනවා. අකුසලාච ධම්මා උපජ්ජිස්සත්නි. අකුසල ධර්ම අනාගතයේදී උපදිනවා. එතනම නේද? ඔව් ඒක ගැටලුවක් නෑ. ඒක ඇත්තටම මේක අපි දැන් මං හිතන්නේ මේ தත්ත්වයට ඇවිල්ලා තියෙනවා සියලුම දෙනා. තෙරුවන් සරණයි සර් තෙරුවන් සරණයි. එතකොට එතන මේ අපි භූමියත් එක්ක සලකද්දි කොහොමද මේ යස්ස යත්ත කියද්දි දැන් අග්ගමග්ග සමංගීනං අරහන්තානං යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලාභිස්සanti කියනකොට ඒතර භූමියත් එක්ක අපි බලනදී අපි කොහොමද සර් එතන ගලපන්නේ? නෑ නේද මහත්මයා? භූමියේ ගැටලුවක් ඉන්නේ නෑ නේද? මුලම තියෙනවා එතන පැහැදිලි කරනවනේ සර්. දැන් එතන භූමිය වුණාම මෙතන ලොකු වෙනසක් පෙන්වනවා නේද සර්? දැන් මෙතන ඉතරේසං කියලා චතුෝකාරම් පංචවෝකාරම් කියලා පෙන්වනවා. ඒ කියන්නේ කවදාක්වත් අසඤ්ඤ සත්‍යේ කුසල මේ ධර්ම ඉපදුන් නැති හින්දා අසඤ්ඤ සත්‍යේ ගත්තේ නැතුව ඉතරේසං චතුෝකාරාණං පංචවෝකාරාණං කියලා තත්ත කුසලා ධම්මා උපජ්ජිත්ත අකුසලාච ධම්මා උපජ්ජිස්සanti කියලා මේ චතුෝකාරය පංචවෝකාරය ගැන වෙනම පැහැදිලි කරනවා. එතකොට ඒ වගේම අර පටිලෝමේ එතන තනිකර වෙනස් වෙනවා. එතන සුද්ධාවාසී ද්විතීය චිත්ත ඒවත් වෙනවා සර්. හරි. එතකොට පළවෙනි කොටසේ ගැටලුවක් නෑ නේද? පළවෙනි කොටසේ අනුලෝමයේ ගැටලුවක් නෑනේ. ගැටලුවක් තියනවද? අනුලෝමයේ ගැටලුවක් නෑ සර්. ගැටලුවක් නෑ නේද? පටිලෝමෙට ගියාම ගැටලුවක් තියෙනවා. යස්ස වාපන යත්ත ඒ බුද්ධල ඒ තලයේ අකුසල ධම්මා උපජ්ජිස්සanti. අනාගතයේදී උපදිනවා. තස්ස තත්ත කුසල ධම්මා උපජ්ජිත්තාති. එයාට අතීතයේදී කුසල ධර්මත් ඉපදිලා තියෙනවා. ඊට පස්සේ කියනවා දැන් මේකේ එතකොට සන්නිට්ඨානේ එන්නේ යස්සවාපන යත්ත
අකුසල ධම්මා උප්පජ්ජිස්සanti. අකුසල ධර්ම අනාගතයේදී උපදින පුජ්‍යලයාගේ දැන් කතා කරන්නේ ඒ තලයේ අකුසල ධර්ම උපදින පුජ්‍යලයා. තස්ස තත්ත කුසල ධම්මා උප්පජ්ජිත්තාති. එයාට අතීතයේදී කුසල ධර්ම ඉපදුනාද කියලා ප්‍රශ්නය අහනවා. දැන් ප්‍රශ්නෙට තමයි උත්තර දෙන්නේ. ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් සුද්ධා වාසානං ဒ ුතිය චිත්තේ වර්තමානයේ තේසං තත්ත අකුසල ධම්මා උප්පජ්ජිස්සanti. එතකොට එයාට ဒ ුතිය චිත්තේ කියන්නේ මෙතන බබාංගේ භවනිකාන්ත සිතනේ භවනිකාන්තිය භවනිකාන්තියේ ඔව් අකුසල ධර්ම උපදිනවා ලෝභය නොච තේසං තත්ත කුසල ධම්මා උප්පජ්ජිත් නොච තේසං තත්ත කුසල ධම්මා ඒ තලයේදී තව යාට කුසල ධර්ම ඉපදිලා නැහැ අතීතයේදී. ඇත්තනේ එයාගේ ඒ භවංගේ වෙනකොට භවංග චිත්තයේ කුසල ධර්ම ඒ තලයේදී යාට ඉපදිලා නැහැ. ඔව් ඒ කියන්නේ විපාක සිත මුලින්ම විපාක සිත දෙවෙනි භවනිකාන්ති අකුසල සිත ඊට පස්සේ ඒ කියන්නේ යාට කුසල් සිත් ඒ භවයේදී ඒ කියන්නේ සුද්ධාවාස යේදී යාට කුසල් සිත් දෙවෙනි සිතට කලින් ඉපදුනේ නැහැ කියන එක තමයි මෙතන කියන්නේ නේද සර්? පැහැදිලි ඒක. ඔව්. සුද්ධාවාසයේ ඔව්. සේසුෝක චතුෝකාරයටද පංචෝකාරයටද උන්ට අකුසල ධර්මවල උපදිනෝ කුසල ධර්මවල උපන්නාහ. ඉතරේසං අනික් අයගේ චතුෝකාරාණං පංචෝකාරාණං තේසං තත්ත අකුසලාච ධම්මා උප්පජ්ජිස්සanti. අකුසල ධර්ම අනාගතයේදී උපදිනවා. කුසලාච ධම්මා උප්පජ්ජිත අතීතයේදී කුසල ධර්මත් ඉපදිලා තියෙනවා. ඒක හරි නේද? එතකොට ගැටලුවක් තියනවද එතන? සර් මේක පැහැදිලි සර්. අපි කුසලයි අව්‍යාකතයි හරි අකුසලයි අව්‍යාකතයි හරි කරමු සර් මේ පුද්ගලයකයි පුද්ගලෝකාසයි. එතකොට අපිට තව වැඩිදුරට පැහැදිලි වෙයි. අපි ජයන්ත මහත්තයාගෙන් අහමුද එතන ඒක අපිට ගැටලුවක් ඒක තියනවද ජයන්ත මහත්මයා? නෑ සමාජයේ තේරුම් ගත්තේ මෙතන අර මේ ဒ ුතියේ චිත්තේ වර්තමානේ තේ සන්තත්ත අකුසල ධම්මා උප්පජ්ජිස්සanti කියනට ඇයි එතන මේ ဒ ුතිය චිත්තේ වර්තමානේ කියලා විශේෂයෙන් වචනයක් සැලකුවේ කියන එක පොඩ්ඩක් හිතන්න වෙනවා. එතනදී මම තේරුම් ගත්තේ මේ වර්තමානයේ කියනකොට ဒ ුතිය චිත්තේ ඇතිවීමත් එහෙමත් නැත්නම් උපදින අවස්ථාවත් ද්විතීය සිත දෙවෙනි සිත චුත්ත වෙන අවස්ථාවක් කියන දෙක ඒ සිතේ භංගයක් කියන දෙකම එතනදී අරගෙන තියෙන බව තමයි මේ වර්තමානයේ කියන එකෙන් අදහස් කරේ. ඒක ගැන වෙනත් අදහස් තියෙනවා නම් ඒක දැනගන්නත් කැමතියි සර්. ද්විතීය චිත්තේ වර්තමානයේ කියලා කියන්නේ භවනිකාන්ති සිත ඇති වෙලා ඒ සිත පවතින මොහොතේනේ ඒක තමයි. ඒක තමයි අත්‍තරම මම හිතන්නේ. ඒ කියන්නේ අකුසල ඒක ලෝභයමයි. ලෝභය උපදිනවා. ලෝභය අකුසල ධම්මා උප්පජ්ජිස්සanti. සර් එතනදී මේ අකුසල දැන් මේ ඒක පොඩ්ඩක් බලන්න වටිනවා. මොකද මේ අනාගතයේ අකුසල ධර්ම උපදින එක කියන්නේ මේ මොහොතේ උපදින එක ගැන නෙවෙයි කියන්නේ. එතකොට මේ භවනිකාන්තියට කලින් අවස්ථාවක් ගැන මේ සඳහන් කරන්නේ. භවනිකාන්තියට කලින් අවස්ථාවකදී තමයි අපිට කියන්න පුළුවන් අනාගතයේදී අකුසල ධර්ම ඇති වෙනවායි කියලා. හරි මෙතන පොඩි අපිට වැරදීමක් සිද්ධ වුණා අජයන්ත මහත්මයා. හරි මේ ද්විතීය චිත්තේ කියන්නේ භවනිකාන්ති චිත්ත වීතිය නෙවෙයි. ප්‍රතිසන්දි සිතට පස්සේ එන ප්‍රථම සිත. පොඩ්ඩක් බලන්න වචන මාර්ගයේ ද්විතීය චිත්තේ කියන්නේ මොකක්ද කියලා. ඔව් අපි ඒක ගැන තමයි කතා කරේ. ඒ කියන්නේ අපි දෙවෙනි සිත ගැන තමයි කතා කරේ. දෙවෙනි සිත භවනිකාන්තයේනේ. ඔව් භවනිකාන්තයේනේ ඊළඟ ප්‍රථම ඊළඟ භවංග චිත්ත වීතිය. ඔව් නෑ ප්‍රතිසන්දි සිතට පස්සේ එන පළවෙනි භවංගේන ප්‍රතිසන්දි සිතට පස්සේ එන්නේ භවංග සිතක්. ඒක විපාක සිතක්. ඊට පස්සේ ඒ චිත්ත වීතිය ඒ ඉවර වුණාම තමයි භවනිකාන්ති චිත්ත වීතිය දුවන්නේ. බලන්න ඕක හරියට තියෙනවා. මට මතකයි එක තැනක අහුණා මේකට
භවංග සිත් 16ක් විතර ඇති වුණාට පස්සේ තමයි නිකාන්ති චිත්ත වීතිය ඇති. අන්න හරි. භව නිකාන්ති චිත්ත වීතිය එන්නේ භවාංග චිත්ත 16ක් ඇතුණෙන් පස්සේ ඊළඟ චිත්ත වීතිය. එතකොට හරි. එතකොට මේ උත්තරේ හරි. මේකට රෙෆරන්ස් මොකක්ද මේ පිටුව කියලා මතකද මේ අන්ත මහත්මිය? මේක සර් තියෙන 99 වෙනි පුටුව 99 100 සර්. 119 වෙනි පිටුව. ඒ 19ද? එහෙමයි. ප්‍රධාන චිත්තයට පූර්වාන්තර වූ අනුලෝමයේ දක්වා සුදුම චිත්තයගේ ෂණත්වය යමකු අනාගතයේ ඒ හරිය අපසල් පහළොවේ සතර මාර්ග ලබනවා කෙනෙක් වෙනවා. එතන කියපු එකනම එච්චර ක්ලියර් නැත. එතන කියලා තියෙනවා 119 වෙනි පිටුවේ ප්‍රතිලෝම කුච්චාවේ සම්නිඨාන සොර උපාර්ථ සුද්ධාවාස භූමියේහි ප්‍රතිසන්දියෙන් පසු ප්‍රථම භවාංගයයි කියන ලද නියත දෙවැනි සිතේ කියලා තියෙනවා. ඒ සිත හා සමග කුසල සිත් ඒ සිත හා සමග කුසල් සිත් පහළ වූ කෙනෙක් අතීතයේ නොමැති බැවින් එතන බැවින් ඒ හා සමාන ද්විතීය චිත්තයයි කියන ලද ප්‍රතිසන්දිය දෙවැනි භවාංගයේ පටන් ප්‍රථමයෙන් පහළවන මහා කුසල ප්‍රථම ජවන් සිත දක්වා ආදී වශයෙන් කියලා තියෙනවා. ඒක හැබැයි අතීතයේ අනාගතයේ කුසල ධර්ම පහළ වෙන්නේ කියන එක කියලා තියෙනවා. ඔව් දැන් මෙතන අහන්නේ එතකොට ද්විතීය චිත්තය කියන්නේ ඒ දෙවෙනි භවාංගය. නෑ සර් භවාංග චිත්ත. භවාංග චිත්තනේ. දෙවෙනි භවාංගය කියලා තියෙනවා. දෙවෙනි භවාංගය. ඒකට ගැටලුවක් නැහැ නේද? හරි නේද? හරි සර්. එහෙම ගත්තාම හරි. සර් ආයෙත් සරයක් පැහැදිලි කරන්න භවනිකාන්ති සිත එතකොට ඇති වෙන්නේ මොන අවස්ථාවේද කියලා අපිට හරියටම භවනිකාන්ති චිත්ත වෙන්නේ අර භවාංග සිත් 16ක් ගියන් පස්සේ කියලා තියෙන්නේ. මේක දැන් අපිට ප්‍රතිසන්දිය ගත්තට පස්සේ භවාංග සිත් කීයක්ද එතකොට? 16කට පස්සේ කියලා මට මතක නෑ ඒකේ රෙෆරන්ස් එක කොහෙද කියලා. දැන් මහත්තයත් කිව්වේ දැන් ඒක මට තිබුණා මේ මාචනා මාර්ගයේම තිබුණා තැනක මට මතක දැනට නම් හොයාගන්න අමාරුයි. මම හොයාගත්තොත් මම කියන්න. මේ තියෙන්නේ සර් ඒකේ තියෙනවා 98 වෙනි පිටුවේ 3 වෙනි ඡේදය බලන්න. 98 වෙනි පිටුවේ 3 වෙනි ඡේදය. ඔබතුමීට කියවන්න පුළුවන් නම් හැමෝගෙම දැන ගැනීම පිණිස ඒකත් වටිනවාමයි. බුද්ධාවාස භූමියේ ප්‍රතිසන්දියෙන් පසු ප්‍රථම භවාංගය නම් වූ නියමිත ද්විතීය චිත්තය නේද? එහෙමයි සර්. ඒක දිගටම කියගෙන යනකොට තියෙනවා. වචන මාර්ගයේද කියන්නේ සර්? වචන මාර්ගය. වාචන මාර්ගයේ දෙවෙනි ඡේදයේද පළවෙනි ඡේදය දෙවෙනි ඡේදය. තුන්වෙනි ඡේදය. බුද්ධාවාස භූමියේ ප්‍රතිසන්දියෙන් පසු ප්‍රථම භවාංගය නම් නියමිත ද්විතීය චිත්තය. නියමිත ද්විතීය චිත්තය. ඒ චිත්තයට පළමු එහි අකුසල චිත්තයක් පහළ වී නැති බැවින් ඒ සමාන චිත්තය නම් වූ ප්‍රතිසන්දිය භවාංග 16 මහත්ය කිව්ව එක හරි. භවාංග 16 මනෝද්වාර වර්ජනය භවනිකාන්තිය ප්‍රථම භවනිකාන්තිය එන්නේ ඊට පස්සේ යන මනෝද්වාර වර්ජනය භවනිකාන්තිය ප්‍රථම ජවනයේ යන මේ චිත්තෝත්පාද 19 එකුන් 20 කියන්නේ 19 ෂණත්වයේ සමග්ග වූ අනාගත පලස්ස ආර්ය පුද්ගලයා සුද්ධාවාස භූමි පහස අසංජ වාසීන්ගේ අසංජ භූමිය ගනු ලැබේ. ඔන්න තුන්වෙනි ඡේදය හරි. හරි. බොහොම පිං ජයන්ත මහත්තයා ඒක පෙන්නලා දුන්නට මම ඇත්තටම සන්නයි. නේද අපිට ඉදිරියට යන්න පුළුවන් නේද ඒක? ඒ ගැටලු ස්ථාන තියෙනවා අතර මේක කියවා ගන්න ඕනේ. නෝනල මහත්මයා ඇද්ද? අනිස අපිට කුසල අව්‍යාකත හරි අකුසල අව්‍යාකත හරි ඒකත් පුද්ගල මේ ඕකාස ඒකත් විස්තර දැනගන්න ඕන සර්. තව ඉදිරියට යන්න ඕන කුසල අව්‍යාකත. කුසල අව්‍යාකත ඔබතුමියම කිව්වනම් ඡේදයක් නැත්තම් සර්ට් එක කියන්න. ඡේදයක් කියන්න. හොඳයි සර්. එතකොට අපි මේක බැලුවා නම් අපි 89 එක පුද්ගල ඕකාස එතන කුසලයි අභ්‍යාකතයි තියෙනවා. අපි ඒකෙම බැලුවොතින් පුද්ගලයකත් බැලුවා නම් නෝන 89
ඔව් 82 ඉස්සෙල්ලා ඒ කියන්නේ 82 නෙමෙයි සර්. ඔහොම ඉන්න 83. අපි 83 බලලා 83 අපිට තේරෙනවා කොහොමත් 83 බලලා ඊළඟට අපි ගියා නම් හරි මොකද නේද එතන ඇත්තටම අපිට ඒක පැහැදිලිව දැනගන්න ඕන කරන්නේ 83 සුද්ධාවාසයේ ඒ කියන්නේ හැම වෙලේම මේ නෑ මෙතන අතීත හැම වෙලේම අපි දැකපු දෙයක් තමයි මේ අතීතයේ සුද්ධාවාසයේ ඒ කියන්නේ රූප ඒ කියන්නේ අභ්‍යාකත ධර්ම ඉපදුනේ නෑ කියලා කියන්නේ ඒ කියන්නේ සුද්ධාවාසයේ මේ පාර විතරයි අපි කියන්නේ එක පාරයි සුද්ධාවාසයේ උපදින්නේ කලින් භවවල ඒ කියන්නේ අභ්‍යාකත හැම වෙලේම තියෙන්නේ න උපජ්ජිත කියලා තමයි හැම වෙලේම තියෙන්නේ අභ්‍යාකත මේ සුද්ධාවාසයේ. එතකොට ඒක මට දැනගන්න ඕන කරන්නේ තව පැහැදිලිව. ඒ කියන්නේ ඇත්තටම මේ ඒ කියන්නේ එක භවයක් නේ කියන්නේ සුද්ධාවාසයේ ගත්තොත් අපි ඒකේ තියෙන තල පහම එක ප්‍රතිසන්දියක් විදියට අරගෙන ඒ කියන්නේ එතකොට අතීතයේදී අභ්‍යාකත න උපජ්ජිත විදියට තමයි හැමතැනම අරගෙන තියෙන්නේ. අන්න ඒ වගේ පදයක් එහෙම යමුද මේ පාලි පැත්තට සර්. එක පිටුවක් තව උඩට ගියොත් පාලි පැත්තට ඉන්න තෙරුවන් සරණයි. මම පොඩි දෙයක් එකතු කරන්න කැමතියි. අපි අර කිව්වාගේ අර තල පහට ගමන් කරද්දී යම් ආර්යයන් වහන්සේ කෙනෙක් එතනින් කොහොමද ඊළඟ තලයට යන්නේ අර භංගයක් එක්ක යනවද උප්පන්නං කියන එතන ඒ කියන්නේ එතන මේ ඒ තලේ මාරු වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත් පොඩි කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන් නම් වටිනවා සර්. ඒක ඇත්තටම සර් දැන් මම මේකේ අර පුද්ගල පඤ්ඤප්තියේ අට කතාවේ බැලුවා මේක හරිම ලස්සනට ඒකේ විස්තර කරලා තියෙනවා හරියට මේ අර ගිනිහලක ගිනි පුපුරක් උඩ යන විදියට තමයි ඒක ලස්සනට විස්තර කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන තියෙනවානේ දැන් තල අපි අවීහයෙන් පටන් ගත්තොත් අවීහ අතප්ප සුදස්ස සුදස්සී එතකොට මේ ඒ වගේම අකනිට්ට විදියට ගත්තොතින් හරියට දැන් ඔතන මුලින්ම පටන් ගන්න එක්කෙනා සමහර වෙලාවට ඒ කියන්නේ අවීහයට ගිය හැටියම මේ එතනම ක්ලේශ පරිනිර්වාණය කරලා එතකොට ඒ වගේම පරිනිබ්බාණයත් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට එතන තිබ්බේ එතන අර අනන්තරා පරිනිබ්බායි අවස්ථාවේ පළවෙනි අවස්ථාව කියලා තිබ්බා. එතකොට තිබ්බා අවීහේ ආයුෂ අවුරුදු 10යි. ඒ අවුරුදු 10 500 තමයි මැද අවස්ථාව. එතකොට මේ අන්තරා පරිනිබ්බායි තුනක් කල්පනේ කල්ප ඒ කියන්නේ කල්ප 1000යි. එතකොට 500 වෙනකන් අන්තරා පරිනිබ්බායි තුන් දෙනෙක් ඉන්න පුළුවන් කියලා තිබ්බා. ඒ කියන්නේ මේ ඉපදිච්ච ඒ කියන්නේ ප්‍රතිසන්දිය ගත්ත හැටියයි මැද අවස්ථාවයි ඒ කියන්නේ 500 තැනයි ඊට පස්සේ උපහච්ච විදියට තියෙනවා කියලා කිව්වා 500 ඉඳන් 1000 වෙනකන් උපහච්ච. ඔව් එතකොට එතනම දෙගොල්ලක් ඉන්නවා කියලා තිබ්බා අසංකාරයි සසංකාරයි විදියට පරිනිබ්බා. එතකොට ඒ කියන්නේ පළවෙනි තල හතරේ ඒ විදියට මේ අනාගාමින් වහන්සේලා මේ හැම පළවෙනි හතරෙම තියෙනවා ඉන්න පුළුවන් කියලා කිව්වා. පහ බැගින් මේ අසංකාරයි මේ සසංකාරයි විදියට 10 මේ පළවෙනි මේ තල හතරේදී 40ක් ඉන්න පුළුවන් කියලා කිව්වා. අකනිට්ටා තලයේදී මේ අර උඩට යන්න කෙනෙක් නැති වෙන හින්දා ඒ කියන්නේ දැන් අතන පහක් වෙන්නේ අන්තිමටම උඩට යන එක්කෙනා තමයි පස්වෙනියා විදියට පළවෙනි තලවල ගන්නෙ. එතකොට අන්තිම එකේදී උඩට යන්න කෙනෙක් තව උඩට යන්න කෙනෙක් නැහැ. එතනම අවසානයේටම පරිනිර්වාණය සිද්ධ වෙන හින්දා අන්තිම තලයේදී 4 ඒ කියන්නේ අසංකාරයි සසංකාරයි 4 එතකොට අනාගාමී වහන්සේලා 48 දෙනෙක් ඒ විදිහට ඉන්න පුළුවන් කියලා ඒක විස්තර කරලා තිබ්බා. එතකොට අර දැන් ඒකේ තියෙන අර එකම ප්‍රතිසන්දියෙන් අර එතන ලස්සනට විස්තර කරලා තිබ්බා අර ගිනිහලකින් අර ගිනි පුපුරු විසි වෙද්දී අර උඩට විසි වෙන විදිය වගේ තමයි අර ඒක අර උඩ පහළ වීමක් සිද්ධ වෙන්නේ කියන එක වගේ තමයි එතන පැහැදිලි කරලා තිබ්බේ සර්. ඔව් ඒක හරියි. එතන ඇත්තටම තියෙන්නේ ඔය පුජ්‍යල ස්වභාවයන් 144කට වර්ග කරන හැටියට විසුද්ධි මාර්ගයේදී
ඒක ටිකක් ඒක මේ සුද්ධාවාසයේ තුලම පුජ්‍යල ස්වභාවයන් මං හිතන්නේ පුජ්‍යල ස්වභාවයන් 48ක් නේද? 48යි. ඔව් සර් අනාගාමීන් වහන්සේ 48 විදියකට ඉන්න ඒ වගේ ඔව් ඒක මෙතෙන්ට ඒක කොම්ප්ලිකේට් වෙනවා වැඩි නේද මේකත් එක්ක කතා කරොත්? දැන් එතකොට ඒක හින්දා මෙතන හැම වෙලේම සර් දැන් මේ අපි දැන් හිතන එක තමයි අභ්‍යාකත න උපජ්ජිත විදියට තමයි මෙතන හැම වෙලේම අරගෙන තියෙන්නේ. සුද්ධාවාසය කිව්වොත් අභ්‍යාකත න උපජ්ජිත විදියට. ඒ කියන්නේ න උපජ්ජිත විදියට ගත්තොතින් ඒ කියන්නේ මේ සුද්ධාවාසයේ ඇතුලේ අර තල ඇතුළ මාරු වීම ඒ කියන්නේ තල ඇතුළ මාරු වීම ඒ කියන්නේ පෙර භවයක් විදියට ගන්නෙ නෑ ඔක්කොම එකක් විදියට අරගෙන ඒ ඇතුළේම අර සැරිසැරීම ප්‍රතිසන්දි විදියට ගන්නෙ නෑ ඒ කියන්නේ පළවෙනි අවස්ථාව විතරයි ප්‍රතිසන්දිය විදියට අරන් තියෙන්නේ කියන එක තමයි ඒ කියන්නේ මට ඒක පැහැදිලි කරගත්තේ මම මගේ පිටුව ගන්නද විසුද්ධි මාර්ගයේ මම මේ පිටුව ගන්න බලන්නම් මේක එන්නේ එතන ජයන්ත මහත්මයා ඉන්නවද? ඉන්නවා සර්. එක තලයකින් අනිත් තලයට යනකොට අවියෙන් අතප්පේට යනකොට යන්නේ ප්‍රතිසන්දියක් ආකාරයෙන්ද? සර් එහෙම නැති තලයේ තුල එතන එහෙම නැත්නම් නිකන් සාස්වතවාදයට යනවා වගේ ගතියක් තියෙනවා කියලා මට පෞද්ගලිකව හිතෙනවා. එහෙම ගත්තේ නැත්නම් අනිත් එක මේ වාචනා මාර්ගයේ තියෙනවා සුද්ධාවාසයේ චුතවන කියලා. ඒ වචනේ තියෙනවා. ඒකේ එක තැනකදී මේ විස්තර කරලා තියෙනවා සුද්ධාවාසයේ චුතවනායි ගත යුතුයි කියලා. එතනත් පොඩ්ඩක් අපිට කල්පනා කරන්න ඕන. මේකයි ඔය මම මේ එන්නද ඒ මාත්මේ කියපේකට මම ෂෙයා කරන්නම් සර් නැවත ඒතර ෂෙයා කරන්න වෙනවා මම ෂෙයා කරන්නම් හොඳයි හරි ඒ කියන්නේ දැන් මේ මහත්මේ කිව්වා වගේ පුජ්‍යලෝ 140 ආර්ය පුජ්‍යලෝ 146 දෙනෙකුට බෙදන ආකාරයෙන් මේක තියෙන්නේ විසුද්ධි මාර්ගයේ අවසානම පඤ්ඤා නිर्देशයේදී ඔව් එතකොට මෙන්න 48 දෙනෙක් ඉන්නවා සුද්ධාවාසයේ. මං හිතන පේනවා ඇති සුද්ධාවාසයට 48 දෙනෙක් ඉන්නවා. එතකොට මේ 48 දෙනා කොහොමද එන්නේ කියන එක විස්තර කරලා තියෙනවා මෙතනින් උඩදී. මේ කියන්නේ ભેද සසංකාර අසංකාර ભેදෙන් 8 දෙනෙක්යි අනාගාමී ආර්යෝ 48 දෙනෙක් වෙයි. එතකොට මේ බෙදෙන්නේ මේක මොළේ ඉඳන් ආවොත් අවිහෙයි උපන් කෙනෙහි රහත් පිරිනිවෙන්නක ආයු මැදේට නොපැමිණ පිරිනිවෙන්නක මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති නේද? ඔව් හරි. ආයු මැදේ පිරිනිවෙන්නක අන්තරාය පරිනිබ්බායුහි තිදෙනක. එතකොට අන්තරාය පරිනිබ්බා තුන්දෙනා ඉන්නේ මෙන්න මේ ආකාරයට. හා උපහච්ඡේ පරිනිබ්බායි එකක උද්දංසෝත අගනිට්ඨගාමී එකක මේ අවිහෙයි මෙන්න මේ අවිහෙයි තුල මෙන්න මේ කාරණය සිද්ධ වෙනවා. උද්දංසෝත අගනිට්ඨගාමී කියන්නේ යා උඩට ගිහිල්ලා තමයි පිරිනෙවෙන්නේ. ඔහු පස් දෙන අසංකාර පරිනිබ්බායි පසෙක සසංකාර පරිනිබ්බායි පසෙකයි දස දෙනක. තෙරුවන් සරණස පිටුව පොඩ්ඩක් කියන්නකෝ. අන්තිම පිටු 1064 අන්තිම පිටු තුනක් හතරක් විතර මෙහා 1064 මේක හරි දාම දීර්ඝ විස්තර කරන තැනක්. එකම ප්‍රශ්නේ තියෙන්නේ එක තලයෙන් තලයට යනකොට ඒක ඕකාසාකාරයෙන් එකම ඕකාසයේ විදිහට ගන්නවද? ජයන්ත මහත්තයා එතන තමයි මට නම් එක ගැටලුවක් තියෙනවා. එකම විදිහට කියන්නේ අපි තල පහ වෙනම ගත්තත් ඔය කියන සියලුම ධර්මතා නිවැරදි. අපිට ඒවට ගලපන්න පුළුවන්කම තියෙනවා.
අර එකම කියන්නේ ස්කන්ධයක් එක දිගටම ওই තල පහකට යනවා කිව්වහම ඒක ධර්මයේ මූලික දේවල් එක්ක පොඩි ගැටීමක් තියෙනවා වගේ මට හැඟීමක් තියෙනවා පෞද්ගලිකව. එතකොට අර සාස්ත්‍රවාදයට යනවාද කියලා. ඒක පොඩ්ඩක් මට නම් හිතෙන විදිහටම මම හිතන්නේ අභිධම්මත් ප්‍රදීපිකාවේ හෝ කොහොම හරි ඒ වගේ තැනක මම දැකලා තියෙනවා චුත වෙනවා. යම් තැනකින් සැහැව ඊළඟ තලයට යනවා කියලා. සැහැව යනවා කියලා කියන්නේ චුත වෙලා යනවා. චුත වෙලා යනවා. ඔව්. ඉතින් ඒකින්ද එහෙම ගත යුතුයි කියන අදහසෙත් තමයි ඉන්නේ. වැරද්දක් නැහැ. මොකද වාචනා මාර්ගයේ දීලා ජයන්ත මහත්තයා අපිට තියෙන ගැටලුව දැන් මේ චුත වෙන අවීහෙන් චුත වෙලා උද්දන්සෝත වෙන අනාගාමී ආර්යයන් වහන්සේ අවීහේ ඉඳන් අතප්පයට චුත වීමෙන් ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය චුත වීමක් නැතුව ඒ කියන්නේ එතුමාම චුත වෙනවද කියන එකයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ එතුමාම චුත වෙනවද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් අපි දැන් ප්‍රතිසන්දියක් අපි වෙන කෙනෙක්ගේ ප්‍රතිසන්දියක් ගන්න එකට වඩා මෙතන තියෙන වෙනස මොකක්ද කියන එක තමයි අපිට අවබෝධ කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ මේ සුද්ධාවාසයේදී අනිත් ප්‍රතිසන්දියන්ට වඩා ඒ කියන්නේ ඕපපාතිකව දැන් අපි කියමු මනුස්ස ලෝකේ ඉඳන් දිව්‍ය ලෝකයට ඕපපාතික වෙන එකයි මෙතන අත්තන ඕපපාතිකවම ඒ කියන්නේ අවීහේ ඉන්න අනාගාමී ආර්යයන් වහන්සේ අතප්පයට ඕපපාතිකව ඒතුමාම මේ චුතවි මේ එතනට යනවාද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඔව් එතෙන්දී ඇත්තටම ඉතින් ඒ సంతාණයමයි ඒතුමාම කියනකට වඩා ඒ సంతාණයම තමයි ඊට පස්සේ ඒ භව ගමනේ ඊළඟ භවයේ එතකොට ඊළඟ තලයේ කියන එක තමයි තේරුම් ගන්න. ඒ විදිහට ඔව් කියන්නේ රත්නායක මහත්මයා අනිත් එක තල 31ක් ගන්නේ සුද්ධාවාස පහත් එක්ක නේද? එහෙමයි. එතකොට උදාස පහ වෙන වෙනම අරගෙන තමයි තල 30 කියන්නේ. එන්නේ ඒකනේ. මේ රූප 16ක් හැදෙන්නේ ඒ ආකාරයෙන්නේ. රූප තල 16ක් හැදෙන්නේ සුද්ධාවාස පහත් එකතුව. එහෙමයි සර්. එතකොට ඇත්තටම එතනින් තේරෙන තව දෙයක් තමයි ඔය මතු කරා වගේ ඒ එක එක භූමිවල මේ ඉපදීම් චුත වීම තියෙනවා. කියන එක තමයි එහෙම ගන්න එක නිවැරදි කියන එක තමයි මට ගොඩක් වෙලාවට හිතෙන්නේ. එතකොට ජයන්ත මහත්තයා මගේ ප්‍රශ්නේ අතීත අවස්ථාවක් ඒ කියන්නේ මෙහෙමයි අපි අතීතයේ කතාවක් කරද්දී සුද්ධාවාස භූමියේදී අභ්‍යාකතය න උපජිත්ත කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. අන්න ඒක තමයි මට තියෙන ගැටලුව. හරි ඒක මෙහෙම ගමු අපි උදාහරණයක් හැටියට අපි හිතමුකෝ දැන් කෙනෙක් ගිහිල්ලා මේ අනාගාමී ආර්යයන් වහන්සේ කෙනෙක් ප්‍රතිසන්දි ගත්ත කියලා අවීහේ. එතකොට ඒ ආර්යයන් වහන්සේ අවීහේ ඊට කලින් ඉපදිලා නැහැ. හරි එතකොට අතීතයේ අව්‍යාකෘත තිබිලා නැහැ එතන. එතන මේ ප්‍රතිසන්දි සිත්වත් විපාක සිත්වත් එහෙම රූපයක්වත් තිබිලා නැහැ. අපි බැලුවොත් එහෙම අවීහේ ඉන්න ඒ ආර්යයන් වහන්සේ උද්දන්සෝත අකනිට්ඨාගාමී විදිහට ගිහිල්ලා අතප්පේ ප්‍රතිසන්දිය ගත්ත කියලා අවීහෙන් චුත වෙලා. එතකොට අතප්පේට ගියහම ඒ අතප්පේ ප්‍රතිසන්දිය ගත්ත ඒ ආර්යයන් වහන්සේ අතප්පේ කලින් කිසිම මේ ප්‍රතිසන්දියක් ලැබලා නැති නිසා එතනත් අතීතයේ අව්‍යාකෘතයන් පහළ වෙලා නැහැ. ඒ වගේම අනාගතයේත් එතන කිසිම ස්කන්ධයක් පහළ වෙන්නේ නැහැ. මොකද හේතුව එකම තලයක එකම තල පහෙන් එක තලයකවත් දෙපාරක් ප්‍රතිසන්දියක් ගන්න නැති හින්දා අනාගතයේ ස්කන්ධ පහළ වීමකුත් නැහැ. ඒතර පොදුවේ ගත්තාම ඔය මොනම තලයක් ගත්තත් අතීතයේ ස්කන්ධ පැවැත්මක් තිබිලත් නැහැ අනාගතයේ ස්කන්ධ පැවැත්මක් තියෙන්නේත් නැහැ කියන විදිහට තමයි මම තේරුම් ගන්න ඉන්නේ. ඒක නිවැරදි කියලා තමයි හිතෙන්නේ. ඔව් ඇත්තටම මමත් හිතුවේ ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් කවදාකවත් ඒ කියන්නේ සුද්ධාවාසයේ එතුමා ඉපදිලා නැහැ. ඒ කියන්නේ සුද්ධාවාසයේ පොදුවේ අරගෙන කවදාකවත් සුද්ධාවාසයේ කලින් ප්‍රතිසන්දියක් නැති හින්දා ඒ කියන්නේ මේකේ එකම අවස්ථාව හින්දා තමයි මෙතන අභ්‍යාකතය. දැන් ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් පිටුව 706 මේ 72 වෙනි නම්බරේ මම අයින් වෙන්නම් සර් මම ඡායකින් අයින් වෙන්නම්. ඕන 76 එහෙනම් සර් ඡායකට දාන්න වෙයි. ආපහු දාන්න ඕනනේ. ඔව් පිටුව 706
නොම්බරේ 72. හේතුව 706 හොම ඉන්නේ. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. ඔබතුමා ඒ කියපු ඒ කරුණු පිළිබඳව යමක වාචනා මාර්ගයේ කොහේරි ඔබතුමා රෙෆරන්ස් තියෙනවද කියන්න පුළුවන්ද එහෙම මොකක් හරි? රෙෆරන්ස් කියන්නේ මේ වාචනා මාර්ගයේ තියෙනවා චුතවන කියන මේ සුද්ධාවාසී චුතවන කියන වචනේ තියෙනවා. මම මේ ලැබුණොත් මම මේ පණවිඩේ කියන්නම් පිටුව මොකක්ද කියලා. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. බලමුද එහෙමනම්? ඔව් 76 sorry sir 706 71යි 72යි ඒ දෙකේම තියෙනවා අකුසලයි නෑ කුසල කුසල ධම්මා උපජ්ජති තස්ස අභ්‍යාකතා ධම්මා. එතන ප්‍රත්‍ය නීකේ තමයි අතර මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් අභ්‍යාකතා ධම්මා න උපජ්ජිතාති. රත්නායක මහත්තයා මේ 71 සහ 72 යත්ත කුසල ධම්මා න උපජ්ජಂತಿ ඒ වර්තමාන ස්වභාවය. දිත්තාති. තත් අභ්‍යාකතා ධම්මා න උපජ්ජිත අතීතයේදී ඉපදුනේ නැද්ද කියලා අහනවා. පච්චනික පුද්ගල කුසල ධර්ම නොඋපදින අවස්ථාව. සබ්බේ සංචිත්තස්ස භංගක්ෂණේ කුසලස්ස විප්පයිත චිත්තස්ස උපාදක්ෂණේ අසංසත්තානං තේසං කුසල ධම්මං න උපජ්ජිත නොච තේසං තත් අභ්‍යාකතා ධම්මං න උපජ්ජිත නොච තේසං තත් අභ්‍යාකතා ධම්මං න උපජ්ජිත. අතීතයේදී ඉපදුනා. අභ්‍යාකතා ධම්මං නූපදුනා කියලා නෙවෙයි කියන්නේ ඉපදුනා කියලා. සුද්ධාවාසානං uppajjantānaං තේසං තත්ත කුසලාච ධම්මා න uppajjittanti න uppajjanti අභ්‍යාකතාච ධම්මා න uppajjitta. අවශ්‍ය එතන මේ සුද්ධාවාසයේ ඕනම භූමියක් ගත්තොත් යම් කෙනෙක් උපදිනවා නම් ඒ උපදින්නේ විපාක සිතකින්. ඒක නිසා කුසල ධර්ම උපදින්නේ නැහැ කියන එක තමයි සුද්ධාවාසාන uppajjantānaං තේසං තත්ත කුසලාච ධම්මා න uppajjanti කියලා කියන්නේ. ඒක අපි දන්නවා මේ සිතින් උපදිනකොට ඒක අභ්‍යාකතයක් කුසලයක් නෙවෙයි. ඒකින් දැයි එහෙම කියන්නේ. ඊළඟට අභ්‍යාකතාච ධම්මා න uppajjit. අභ්‍යාකතා ධම්මා කියලා අපිට ගන්නවා නම් ගන්න වෙන්නේ එතකොට දැන් ප්‍රතිසන්දි විපාක සිත් හෝ වෙනත් විපාක ක්‍රියා ආදී සිත් ඒ වගේම රූප. ඒ කිසිවක් යම් භූමියක් ඔය පහෙන් එකක හෝ උපදින ඒ ආර්යයන් වහන්සේට ඒ භූමියේ ඉපදිලා නැහැ. ඒ භූමියේ උපදින්නේ එකම එක පාරයි. ඒ උපදින එක ඒකට හරි පැහැදිලි නේද එතන? කිසිම ස්කන්ධයක් අතීතයේ ඉපදිලත් නැහැ, අනාගතයේ කිසිම ස්කන්ධයක් ඉපදෙන්නේ නැහැ. තමයි ගන්න වෙන්නේ. ඔව් ඒකට ඒ විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. ඒ කියන්නේ අපිට ඒ භූමිය ගැන සලකලා තමයි අපිට එතන ගන්න වෙන්නේ නේද? එහෙම සලකලා ගන්න පුළුවන්. පොදුවේ සලකලා ගන්න පුළුවන්. නමුත් පොදුවේ සලකනවට වඩා මට හිතෙනවා මේ වෙනම සලකන එක හොඳයි කියලා. ඔව් ඒ විදිහට තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ විපාකසිත ඒ භූමියේ ඉපදුනා ඒ මොහොතේ ඉපදුනා. හැබැයි අතීතයේ ඉපදුලා තිබුණේ නැහැ. ඉපදුනේ නැහැ. අභ්‍යාකතාච මෙතන අභ්‍යාකතා කියනකොට විපාකසිත තමයි ගන්න වෙන්නේ. රූපයක් ගන්න පුළුවන් අතීත රූප. කර්මජ රූප ටිකක් ගන්න පුළුවන්. ඔව්. ඔද කර්මජ රූපත් න උපජ්ජිත විදිහට තමයි එතන ගන්නෙ නේද සර්? ඒකයි එතන ඒ කියන්නේ ඒ භූමිය සලකලා ඒ කියන්නේ ඒ භූමියට පෙර එතන පොඩ්ඩක් හරි පටලවිලා සර්. ජයන්ත මහත්මයා මෙතන සුද්ධා වාසානං uppajjatānaං කියන්නේ උපදින මොහොතනේ. ඔව් ප්‍රතිසන්දිෂණය. එතකොට සුද්ධා වාසානං. එතකොට සුද්ධා වාසය කියනකොට මොන තලයේද කියලා කියන්නේ නැහැ. සුද්ධා වාසේ මොන තලයේද කියලා කියන්නේ නැහැ. ඒ තලයට යස්ස යත්ත ඒ තලයට නැවතයා ඉන්නේ නැහැ.
යස්ස යත්ත ඒ තලයට නැවත අතීතයේදී ඉපදීමක් තිබුණේ නැහැ. ඒක තමයි අනිත් එක දැන් අපි කතා කරන්නේ දැන් ওই භවනිකාන්තීක්ෂණය ගැන. ඔව්. එතකොට සුද්ධාවාසය කියන පහම එකට ගත්තොත් එයාට එක භවනිකාන්තය ඇති වෙන්න ඕනේ එහෙමනම්. එතකොට ඒකත් ගැලපෙන්නේ නැතිවා වගේම දැනෙනවා. එහෙමත් එකක් තියෙනවා නේද සර්? ඒක නිසා මෙතන මේ අපිට මේ ටෙක්නිකල් ගන්න වෙනවා මෙහෙම යස්ස යත්ත කියන වචනයෙන් තමයි ගන්න වෙන්නේ. යම් පුජ්‍යලයකට ඒ තලයේ යම් පුජ්‍යලයකට ඒ තලයේ කියනකොට මේ තලයේ කියන්නේ ඒ තලෙමයි. සුද්ධාවාසයේ ඒ යම් කිසි දැන් රෙෆරන්ස් එක දෙන තලයේ ඒ උපදින ස්ථානයමයි. ස්ථානයේ කියන එකයි එතන ස්වභාවය. එහෙමයි. යස්ස යත්ත අවියනම් අවිය අතප්පේ නම් අතප්පේ විදිහට ගන්න වෙනවා. එහෙම නොවුනොත් අර ප්‍රශ්නේ අකනිට මේ අකනිට ගාමී කියන ස්වභාවය කියන්න බැරුව යනවා. කියන්නත් දරුව යනවා. ඒ වගේම සර් භවනිකාන්තී කියන ඒවාට එනකොට ඒ භවයේනේ නිකාන්තී ඇති වෙන්නේ. එතකොට නැත්නම් සුද්ධාවාසී කියලා කිව්වම පහම එකට ගත්තොත් භවනිකාන්තයත් එකපාරයි ඇති වෙන්න ඕනේ වගේ හිතෙනවා නේද? ඒකත් ගැලපෙන්නේ නැහැ. මේ ඔය සබ්ජෙක්ට් එකේ ඊටාම ගැඹුරු තැනක් තව බොහෝ කියවිය යුතුයි. අපිට එකපාරට කියන්න බෑ මොකද කොහොමද කියලා. අපි ඒක తాවකාලිකව නතර කරමු. ඔව් සර්. මෙතන සුද්ධාවාස ඇත්තටම තලෙන් තලයට යනකොට එයා කොහොමද භවනිකාන්ත චිත්ත වීතියක් එක්ක යනවද කොහොමද කියලා කියන්න බෑනේ. තල පහම එකට ගන්න අමාරුයි. රත්නායක මහත්මයා එහෙම තමයි සර් මම හිතන්නේ. තල පහ එකට ගන්න බව 31 හැදෙන්නේ තල පහත් එකතුව. එක අනිත් එක එක තලයෙන් තලයට යන්න කැමති උද්දන්සෝත අකිනට ගාමී වගේ පුද්ගලයොත් ඉන්නවා කියලා කියන. එතකොට ඒ තල හැම එකම ගත කරන්න ඉන්න කැමැත්ත තියෙන අයත් ඉන්නවා. එතකොට තල පහ තල 31 එක කොටසක්. ඒ නිසා එකවරක් උපදිනවා කියන එක ටිකක් ගැටලු සහගතයි. එකවරක් උපදිනවා කියන එක ගැටලු සහගතයි. ඒක නිසා චුතිය වෙන්න පුළුවන්. කෝකුණත් මේ ප්‍රශ්නේ අපි චුට්ටකට తాවකාලිකව තියමු. මේ ගැන මම දැන් සර් අපි දැන් මේ තල පහේම ඕන් ඒ කියන්නේ අනාගාමින් වහන්සේ කෙනෙකුට තල පහම ගත්තොත් එක තලයක ඉපදෙන්න පුළුවන් එකම එක අවස්ථාවක් හින්දා තමයි මේ ඇත්තටම න උපජ්ජිත උනේ නේද සර්? ඒ කියන්නේ අභ්‍යාකතා ධම්මා න උපජ්ජිත උනේ අවීහේ එකපාරයි අතප්පේ එකපාරයි සුදස්සේ එකපාරයි වගේ ඒ කියන්නේ එකපාරක් විතරක්ම උපදින හින්දා තමයි න උපජ්ජිත විදියට අපිට මෙතන ගන්න උනේ කියන එක තමයි අපි තේරුම් ගත යුත්තේ නේද සර්? හරි. ඒකයි මේ අනික එක මේ කාරණය. යස්ස යත්ත මේ යත්ත කියනකොටම ඊ තලයටම රෙෆරන්ස් එක දීලා තියෙන්නේ. ඔව්. තල පහ වෙන ඒ තල පහ වෙන වෙනම තියෙනවා. මේ කතා කරන්නේ ඒ තලයේ ගැන මෙතන. සුදස්සී නම් සුදස් වීම සන්තා. එහෙම නුනොත් අර ප්‍රශ්නේ එනවා. යම් තැනක කියලා තියෙන නිසා මහත්මයා අපි හිතන්න ඕන ඒකේ එක ස්ථානයක් විතරක් තමයි හයිලයිට් කරන්න වෙන්නේ. එක ස්ථානයක්. කෝකටත් මේ ගැන මම විපරම් කරන්න පොරොන්දු වෙනවා. මේ ගැන විපරම් කරන්න පොරොන්දු වෙනවා. ඊළඟ සතියේ උත්සාහ කරනවා මම විපරම් කරලා කියන්න. එහෙම බැරුණොත් තෙරුවන් සරණයි සර්. අපි දැන් මෙතෙක් ඒ දැකපු හැම අවස්ථාවකදීම ඒ සුද්ධාවාස කියන තල පහම එක තලයක් විදිහට තමයි මෙතන ඒ කියන්නේ එක එක තල වෙන වෙනම අරගෙන මේ වෙන් කරලා මෙතන පෙන්වුවේ නැහැ කිසිම තැනකදී. හැමතිස්සෙලෙම පෙන්වුවේ සුද්ධාවාසානං උපජ්ජත්තාන. ඒ කියන්නේ සුද්ධාවාසයේ කියන තැන ඒ තල පහම එකක් විදිහට අරගෙන තමයි මෙතන උපජ්ජත්තානං කියලා එකක් පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අර වෙන වෙනම පෙන්නලා නැහැ. මම නම් දැක්කේ නැහැ මේක වෙන වෙනම පෙන්නපු මේ යමක් මේ යමකේ
සුද්ධාවාසය කඩලා තල පහ වෙන වෙනම පෙන්නපු කිසිම අවස්ථාවක් මම දැක්කේ නැහැ මෙතෙක් දවසක්. ඒක නිසා මම නම් හිතන්නේ මේ සුද්ධාවාසය කියන එක එක තලයක් විදිහට තමයි මෙතන හැමතිස්සෙම පෙන්ලා තියෙන්නේ සර්. එතකොට සමාවෙනස එතකොට අරූපය ගැන කොහොමද කියලා තියෙන්නේ? අරූපය කියනවාද ආකාසංචායතන වෙනම කියනවාද අනිත්‍ය වෙනම කියනවාද? මහත්ය කරුණාවෙන් මහත්මයා සුද්ධාවාස අවිහ අතප්ප සුදස්ස සුදස්සි යකනට කියන එකට සද්දා අධික විරිය අධික සති අධික පඤ්ඤා අධික කියලා පහකට බෙදෙනවා. ඒ සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන බල වැඩිපුර තියෙන පුද්ගලයා ඒ තලයේ ගිහිලා උපදිනවා. ඒ උත්පත්තිය තියෙන්නේ ඒ විදිහට. එතකොට සුද්ධාවාස කියලා කියන එක මේ තනි වචනයක් විදිහට පාවිච්චි කරන්නේ කාම රාගයයි පටිඝයයි සමුච්ඡේද ප්‍රහාණය කරන නිසාමයි. ඒක අනිත් කාරණේ ඒ ප්‍රශ්නේ ප්‍රේමසිරි මහත්මයාගේ ප්‍රශ්නේ මම සටහන් කරගත්තා. ඒකත් මම නැවත විස්තර කරන්න උත්සාහ කරනවා තුන්වන්නේ පිහිටෙන්. ඒ මොකද ඒ පුද්ගලයේ සති ආදිය නම් සද්ධාව අධික නම් ඒට අදාළ තලයේ තමයි එයාගේ උපත සිද්ධ වෙන්නේ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ ධර්මතා පහත් එක තමයි යම්ම කිසි පුද්ගලයෙකුගේ ප්‍රතිසන්දිය දෙන්නේ කියලා තියෙන්නේ. කොකුණත් ඒ ගැන පූර්ණ විස්තරයක් සුද්ධාවාසය ගැන පූර්ණ විස්තරයක් මම උත්සාහ කරනවා මේ 71 72 අපේ නෝනා මේ යෝජනා කරත් ත්‍රික් මේ ඡේද දෙකත් එක්කම ඊළඟ දවසේ විස්තර කරන්න. තෙරුවන් සරණයි. අපි දැන් නිරුද්ධවාදයට යමු නේද සර්? ඔව් ඒක තමයි මේ දෙක මම විස්තර කරන්න විස්තර කරන්න උත්සාහ කරනවා. ඊළඟට කියන්න ඕනලා කරුණා කළා. නිරෝධවාදෙත් ඒ වගේ අපි එක එක සාකච්ඡා කරමු. නිරෝධ වාරයත් නේද? නිරෝධ වාරය 721 කොහොම ඉන්න ඕන කරුණාවෙන්. නිරෝධ වාරයේ ඡේදයක් කියන්න මේ එහෙම නැත්තම් දෙක ඡේද දෙක මොකද්ද මේ සෝම මහත්මිය පිටුව 722 සමාවෙනස ඒක හොයනකම් මම පොඩි පිටුවක් කියන්නන්ස මේ යමක වාචනා මාර්ගයේ 81 වෙනි පිටුවේ පච්චනීක පුද්ගල වාරයේ තියෙන මේ ස්කන්ධ සම්බන්ධයෙන් ඛණ්ඩ යමකේ ඒකේ බලන්නස අතීත අනාගත වාරයේ නිමි කියන එකට උඩ ඡේදය පොඩ්ඩක් බලුවා නම් එතන තියෙනවා අනුලෝම අභිදේයාර්ථ. ඒක කියනවා සුද්ධාවාසෙහි උපදින චුතවන අනාගාමී රහතන් අරහත් පලස්ත්‍යයන්ගේ සුද්ධාවාස භූමි පහ කියන එක සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ චුත වෙනවා කියන එකත් එතන තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලාගමු. 81 වෙනි පිටුවේ යමක වචනා මාර්ගයේ මේ ඒක එන්නේ ස්කන්ධ යමක. හොඳයි තේරුම් ගන්නයි. ස්කන්ධ යමකේ එහෙමයි සර් ස්කන්ධ යමකේ 81 වෙනි පිටුවේ මුලකම පොතේ මුලම වගේ තියෙනවා. බලන්න ඕන. ගැටලුවක් නෑ අර සුද්ධා වාසානම් කියවහම සුද්ධා වාසානම් කියනකොට ඒ භූමි පහම අයිති වෙන ස්වභාවය නේද පේන්නේ මේ ජයන්ත මහත්මයා. අරූපාවචරානම් කිව්වහම මේ හතරම ගත්තා වගේම සුද්ධා වාසානම් කියනකොට අර පහම අයිති. ඒ පහට පොදුවේ කියන නම තමයි සුද්ධා වාසානම්. එහෙම නේද ජයන්ත මහත්මයා? එහෙම තමයි සමාධිය. මොකද අරූපේ කියන මිසක් අපි එතන තියෙන තල හතරත් වෙනම කතා කරන්නේ නැහැ. වෙනම කියලා නෑ මේකේ. යස්ස යත්ත කියනකොට ඒ තලයේ ගැනම තමයි ඒ ස්ථානය ගැන තමයි කතා කරන්නේ. එතනම ගැන එහෙමයි. තේරුම් ගන්න. ඒක 81 වෙනි පිටුවේ ගැටලුව විසඳෙනවා. නෑස ඕක පටලෙවිල්ල උනේ දැන් අරූපය ගත්තොත් සැරින් සැරේට අරූපය ඉපදෙන්න පුළුවන්නේ. ඔතන මේ සුද්ධාවාසය ගත්තොත් එකවාරනේ උපදින්නේ. එතකොට අර උපජ්ජිත්ත හැම වෙලේම න උපජ්ජිත්ත වෙනවනේ. අන්න ඒක තමයි අපිට තේරුම් ගත යුත්තේ. ඒ කියන්නේ ඇත්තටම මොන තලය ගත්තත් සුද්ධාවාසයේ එකවරයි උපදින්නේ. එතකොට ඒකට
අභ්‍යාකතේ න උපජ්ජිත විදියට තමයි එතන උපජ්ජත්තාන අවස්ථාවේදී ගන්න වෙන්නේ කියන එක තමයි තේරුම් ගන්න වෙන්නේ සර්. මෙතන මොකද ඡේදය කියලා කියන්න නැත්නම් යන්න බෑනේ. හරි හරි ජයන්ත මහත්මයා අර යමක වාචනා මාර්ගයේ මේ 81 වෙනි පිටුව කිව්වේ නේද? ඔව් 81 වෙනි පිටුව එක පච්චනීක පුද්ගල වාරය පච්චනීක පුද්ගල වාරය ස්කන්ධයමකේ අතීත වාරයේ නිමි කියන තැන තියෙනවා. අතීත අනාගත වාරයේ නිමි කියන තැන තියෙන්නේ. පල්ලෙහාට තුන්වෙනි ඡේදය. ස්කන්ධ වාරය. හරි. නිරෝධ වාරය. නිරෝධ වාරය 720. ඒකේ මේ සෝමමිස් දෙක කරන්න කිව්වේ සර්. දෙකද? දෙක කරන්න කිව්වේ. හරි දෙක යස්ස කුසල ධම්මා නිරුද්ධಂತಿ තස්ස අව්‍යාකතා ධම්මා නිරුද්ධಂತಿ ති අරූපේ කුසලානම් භාංගක්ෂණේ තේසං කුසල ධම්මා නිරුද්ධಂತಿ නොච තේසං අව්‍යාකතා ධම්මා නිරුද්ධಂತಿ පංචෝකාරං කුසලානම් භාංගක්ෂණේ පංචෝකාරේ කුසලානම් භාංගක්ෂණේ තේසං කුසල ධම්මා නිරුද්ධಂತಿ අව්‍යාකතා ධම්මා නිරුද්ධಂತಿ කුසල ධර්මත් අව්‍යාකෘත ධර්මත් දෙකම නිරුද්ධ වෙනවා කියලා තමයි විස්තර කරන්නේ. යමෙක්ට කුසල ධර්මයෝ නිරුද්ධ වෙත්නම් ඕහට අව්‍යාකෘත ධර්මයෝ නිරුද්ධ වෙයිදියත් කුසල ධර්ම නිරුද්ධවට අව්‍යාකෘත ධර්මයෝ නිරුද්ධ වෙයිදියත් අරූපෙහි කුසලයන්ගේ භංගක්ෂණේ අරූපයේ කුසලයන්ගේ භංගක්ෂණේ ඕන්ට කුසල ධර්මයෝ නිරුද්ධ වෙති. ඒක පැහැදිලි. ඔවුනට අව්‍යාකෘත ධර්මයෝ නොද නිරුද්ධ වෙති. අව්‍යාකෘත ධර්මයෝ නොද නිරුද්ධ වෙති. පංචෝකාරයේ කුසලයන්ගේ භංගක්ෂණේ ඔවුනට කුසල ධර්මයෝද නිරුද්ධ වෙති. පංචෝකාරයේ අව්‍යාකෘත ධර්මයෝද නිරුද්ධ වෙති. එතකොට පැහැදිලි කරගන්න කරුණා කරලා අරූපේ කුසලයන්ගේ භංගක්ෂණේ කුසල සිතේ භංගක්ෂණෙහිදී කුසල ධර්මයෝ නිරුද්ධ වෙනවා. ඕනට අව්‍යාකෘත ධර්මයෝ නොද නිරුද්ධ වෙති. එතකොට භංගක්ෂණ නෑනේ නේස නිරුද්ධ වෙන්නේ නේ. අරූපේ එතන කුසල චිත්තයක් නම් භංගක්ෂණය වෙන්නේ. එතකොට එතන විපාක සිතක් නෙවි හින්දා එතකොට එතන අභ්‍යාකත ධර්මයක් නැහැ මේ නිරුද්ධ වෙන්න. ඒක පැහැදිලි නේද එතන? මේ රත්නාගම මහත්මයා මොකද්ද එතන පැහැදිලි නැත්තේ එතන? නෑ සර් අපි එහෙම පැහැදිලි අපි ඉතින් අර දිගට කරගෙන යමු කියලා ඉස්සර විශේෂයෙන්ම නෙවෙයි. අර එක එක ධර්මතාර මොන හරි ගැටලුවක් ඇති වෙනවා නම් එතකොට නේස දැනගන්න පුළුවන්. ඔව් එතකොට එතන තේරුණා සර් ඒක. එතන ඇත්තටම අරූපේ අව්‍යාගත ධර්ම චිත්තජ රූප නොවන ස්වභාවය තමයි එතන පෙන්නන්නේ. ඔව් කුසල ධර්ම නිරුද්ධ වෙනකොට අව්‍යාගත ධර්මයන් නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද එයාට චිත්තජ රූප නැති නිසා. හැබැයි අනික් අයගේ චිත්තජ රූප තියෙනවා. චිත්තජ රූප නිරුද්ධ වෙනවායි කියන එක. කුසලංගේ භංගක්ෂණ වල කුසලයෝද නිරුද්ධ වෙති අව්‍යාකෘත ධර්මයෝද නිරුද්ධ වෙනවා. පංචෝකාරයේ තවත් එකක් සර් දැන් එතන කුසල චිත්තේ නිරුද්ධ වුණේ විපාක සිතක් නෙවිනේ. ඒක හින්දා තමයි එතන මේ කොහොමත් අභ්‍යාකතයක් වෙන්න බැරි වෙන්නේ නේද සර්? ඒ කියන්නේ චිත්ත දෙකවත් නැහැ විපාක සිතකුත් නෙවි හින්දා ඒක. කුසල ඔව් ඒකේ පටිලෝම එක ටිකක් මේ තවත් පැහැදිලි කරා නම් හොඳයි පටිලෝම එකක්. තේනේ අස්වාපන අව්‍යාකත ධම්මා නිරුද්ධಂತಿ නිරුද්ධಂತಿ අව්‍යාකත ධර්මයන් නිරුද්ධ වෙනකොට තස්ස කුසල ධම්මා නිරුද්ධති අව්‍යාකත ධර්මයන් නිරුද්ධ වෙනකොට කුසල ධර්මයන් නිරුද්ධ වෙනවා සබ්බේසං චමත්තානම් ඒ කියන්නේ චුත වෙන පුජ්‍යලයන්ට පවත්තේ කුසල විප්පයුත් චිත්තස්ස භංගක්ඛනේ තේසං අව්‍යාකත ධම්ම නිරුද්ධ වෙනවා අව්‍යාකත ධර්ම ඒ නිරුද්ධ වෙනවා නොච තේසං කුසල ධම්ම ඒ කුසල ධර්ම නිරුද්ධ වෙන්න කුසල ධර්මයේ මේ කුසල විප්පයුත් සිතේ අව්‍යාකත ධර්ම නිරුද්ධ වෙනවා කුසල ධර්ම නිරුද්ධ වෙන්නේ නැහැ පංචෝකාරණං කුසලානං භංගක්ඛනේ තේසං අව්‍යාකත ධම්මා නිරුද්ධಂತಿ කුසල ධම්ම නිරුද්ධಂತಿ ඊතනත් ඒකේ ගැටලුවක් නැහැ නේද ඒක එතන අභ්‍යාකතාච්ච ධම්මා නිරුද්ධಂತಿ කියනකොට ඒක ඒ අවස්ථාවෙම නිරුද්ධ වන අභ්‍යාකත ධර්මයක් ගැනද කියන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගමු. ඒක ටිකක් හිතා ගන්න. නිරුද්ධಂತಿ කියනකොට ඒ වර්තමානයේ ඒ ෂණේමනේ කියන්නේ නේද?
එතකොට ඇත්තටම චිත්තජ රූප වල විඤ්ඤාති රූප ගැන තමයි කතා කරන්න තියෙන්නේ, වෙන දෙයක් ගැන කතා කරන්න බෑ. චිත්තජ රූපේ විඤ්ඤාති රූප දෙක කුසලයට එක්කම පෙරලෙනවා. සිතත් එක්කම පෙරලෙනවා. ඒ දෙක තමයි ගන්න වෙන්නේ. සර් එතන විපාක සිතක් ගන්න පුළුවන් නේද සර්? දැන් මෙතන පවත්තේ කුසල විප්පයුක්ත චිත්තක්ෂණ බංගක්ෂණය කිව්වම විපාක සිතක් ගන්න පුළුවන් නේද සර්? සිත ගත්තොත් ඔබතුමීට ප්‍රශ්නයක් වෙනවා විපාක සිතේ බංගක්ෂණේ විපාක සිත ගන්නත් පුළුවන් එනම් අකුසල සිත ගන්නත් පුළුවන්. ඔව් අකුසල එකක් ගන්න පුළුවන්. ඒතර අකුසලයේ අපිට ගත්තොත් එතන චිත්තද රූප විදියට ගන්න පුළුවන්. ඒ කියන්නේ නිරුද්ධ වෙන්නේ අභ්‍යාකත ධර්මයේ අකුසල සිතක නම් චිත්තද රූපය කියලා හිතන්න පුළුවන්. විපාක සිතක් වුණොත් විපාක සිතේ විපාක සිතම අභ්‍යාකත සිතක් හින්දා ඒක නිරුද්ධ අවස්ථාවක් ගන්න පුළුවන් කියලා හිතනවා මට. පොදු වෙන්නේ චිත්තජ රූප. සර් සිතේ නිරුද්ධයත් එක්කම චිත්තජ රූප නිරුද්ධ වෙනවා කියන එක ගන්න පුළුවන්ද? නෑ විඤ්ඤාති රූප දෙක. අන්න ඒක. විඤ්ඤාති රූප දෙක. විඤ්ඤාති රූප නිපදවන් නැති සිත් අපිට මෙතන ගන්න බෑ නේද? විඤ්ඤාති රූප නීපදන රූත කුසල අකුසල දෙකම යවන සිත්. ඒවේ විඤ්ඤාති රූප උපදවනවා. කුසල අකුසල යවන. ජයන්ත මහත්තයා දැන් මෙතන සම්නිට්ඨානයේ අභ්‍යාකතා ධම්මා නිරුද්ධන්තිනේ. එතකොට අපිට මෙතන විපාක සිතුත් අයිති වෙනව නේද? විපාක සිතුත් අයිති වෙනවා, ක්‍රියාසිතුත් අයිති. ක්‍රියාසිතුත් අයිති වෙනවා. ඔව්. ඒක තමයි ඒක පොඩ්ඩක් අපි බැලුවොත් නරකද කියලා හිතනවා සර් වාචනා මාර්ගය කොහොමද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් බලමු එක. අමිතා මාස්ටර් පොඩ්ඩක් උදව් කරනවාද කොහෙද තියෙන්නේ කියලා බලන්න. නිරෝධ වාරය පටන් ගන්න 120 පිටුවෙන්. ඔව්. ඒකේ විස්තරේ තියෙන මොන පිටුවේද එතකොට? 120 තුන්වෙනි දෙවෙනි ඡේදය තුන්වෙනි ඡේදය අන්තරේ 120 තුන්වෙනි ඡේදය කුසලයි අව්‍යාකතයි තියෙන්නේ නම් කුසල අව්‍යාකත තියෙන 121. ඔව්. ඒකේ මේ ගැන පැහැදිලි කිරීමක් නෑ වගේ නේද? මේකේ නෑ පැහැදිලි කිරීමක් නෑ වගේ. ඒකේ මං හිතන්නේ ගැටලුවකුත් නෑ නේද යන්න මහත්මයා. ඒක අර මේ දැන් අපි හිතුවොත් එම් අකුසල සිතක් ඇති වෙලා නිරුද්ධ වෙනවා කියනකොට ඒ අකුසල සිත ඇති වෙන්නේ අපි ගත්තොත් කුසල හරි අකුසල හරි ඒ චිත්ත වීතියනේ. එතකොට අර විදි සර් කියන විදිහට ගත්තොත් මේ අපි විඤ්ඤාති රූප ගත්තොත් පුළුවන්. නමුත් දැන් අපි හිතමුකෝ දැන් කෙනෙක් භාවනා කරනවා කියලා. ඒ කියන්නේ මේ පරයන්ක භාවනාවක් කරේකෝ ධ්‍යානයකට සමවැදෙන අවස්ථාවක් බැලුවොත් එහෙම ඒ සිතේ තියෙනකොට ඒක විඤ්ඤාතියක් ඇති වෙන්නේ නැහැ. එතන ඔබතුමාර ෂෙඩියුල් එකක් එව්වා. එතන මට පොඩි මේකක් තියෙනවා. එතන විඤ්ඤාති රූප කියන්නේ භාවනා කරන කුජලයාගේ ඇඟ નિરાයාසයෙන්ම ඍජු කර පවත්වන්නේ සිතේ ඇතිවෙන විඤ්ඤාති ස්වභාවයෙන්. ඔක මට කියවලා තියෙනවා මට මතක නැහැ කොතින්ද කියලා. යම්කිසි පුජ්‍යලේ භාවනා කරනකොට එයා ඍජුව පවතිනවා. එයාගේ කඳ ඍජුව පවතිනවා. කඳ ඍජුව පවතින්නේ එයා විසින් වෙන කරන දේ නිසා නෙවෙයි. ඒ භාවනාවේ චිත්තයේ තියෙන බලය ඒ සිතත් එක්කලා උපදින්නා වූ විඤ්ඤාති රූප නිසා. දැන් ඒ ෂෙඩියුල් එකේ තියෙනවා ඒක විඤ්ඤාති රූප කියලා නම් කරලා නැහැ. හැබැයි එතන ඒ ඔබතුමාගේ ෂෙඩියුල් එකේ තියෙන්නේ ඔව් ඒක මමත් දැක්කසේ කොහෙදී හරි ඒ කියන්නේ ඇත්තටම දැන් භාවනා කරන පුද්ගලයාගේ ඍජුව ඇත්තටම එයා නියම විදියට භාවනා කරනවා නම් එයාගේ කය ඍජුව තියෙනවා. ඒ කියන්නේ අර භවංගයට පැමිණුණා නම් එයාගේ කය කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් භාවනා කරද්දී නිින්ද ගිහිල්ලා තමයි අර ඔළුව කඩාගෙන වැටෙන්නේ. ඒ කියන්නේ නියම විදියට භාවනා කරන පුද්ගලයා හිස කඳ ඒ කියන්නේ ඔක්කොම ඍජුව තියාගෙන භාවනා කරන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ අර විඤ්ඤාති රූප හින්දා කියලා. නිරායාසයි. ඒක නිරායාසයි සිතෙන්මයි එයාගේ කයේ පැවැත්ම ඇති කරන්නේ. අන්න ඒ කාරණේ මත සර් සමා වෙන්නේ එතෙන් මම තේරුම් ගන්න තියෙන්නේ මම ඉතින් මම දැන් සර්ට තෙව්වේ එකේ තියෙන්නේ එයා ධානයට යන්න කලින් යම් ඉරියව්වක් දැරුවද ඒ ඉරියව්ව පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් අලුතෙන් විඤ්ඤාති රූප ඇති කිරීමට හැකියාවක් නැහැ කියන වගේ අදහසක් තමයි තියෙන්නේ සර්. ඉරියාපත ඔබතුමා යොපු එකේ ඉරියාපත මොකද්ද ඉරියාපත කියන්නේ?
ඉරියාපතක සිතක ඇතිවන ඉරියාපත කියන්නේ මොකද්ද? ඉරියාපත කියන්නේ විඤ්ඤාති ස්වභාවයක් කියනක වර්තාව මට නම් හිතෙන්නේ. වෙන රූපයක් නැහැ. විඤ්ඤාති රූප දෙක අතරේ විඤ්ඤාති රූප දෙකෙන් තමයි කාර්ය සිද්ධ කරන්නේ. ඒක සිතත් එක්කම බෙදෙනවා. සර් මම ඒක ෂෙයා කරන්නද දැන්? කමන්නද? මට මතකයි ඒක ෂෙයා කරන්නකෝ. මං එන ෂෙයාරින් එක අයින් වෙන්නද? ඔබතුමාට පුළුවන් ෂෙයා කරන්න. හරි මං අයින් වෙලා ඉන්නේ. විඤ්ඤාති තියෙනවා. විඤ්ඤාති භාවනා කිරීමේදී විඤ්ඤාතිය සම්පූර්ණයෙන්ම සිතෙන්මයි ක්‍රියාත්මක වෙන්නේ. ඔව්. මෙන්න මෙතන ඕක මම දැක්කා ඒ ෂෙඩියුල් එක. මෙන්න මේ ඉරියාපත. මේ ඉරියාපත කරන්නේ කවුද? මෙතනදී මේ රූපාවචර විපාක එතකොට අපි ගත්තොත් එහෙම රූපාවචර කුසල ක්‍රියා රූපාවචර ක්‍රියාසිත ආදී නෑ අපි ගමුකෝ රූපාවචර කුසල්සිත රූපාවචර කුසල්සිත වලට පුළුවන් විඤ්ඤාතිය කරන්න නේද සර්? කුසලයට පුළුවන් විඤ්ඤාති කරන්න මේ හරි ඉරියාපත කරන්නේ කවුද? සමාපත්තියේදී නම් අර අන්තිම විඤ්ඤාප්ති රූපයෙන් තමයි මං හිතන්නේ දරාගෙන සිටින්නේ නිරෝධ සමාපatti අවස්ථාවේදී. ඒ වෙලාවේ චිත්ත උපදින්නේ නැති නිසා මේ ඉරියාපත කරන්නේ කවුද? මෙන්න මේ මගේ තියෙන ප්‍රශ්නේ මාට මේක අපහුවත් එක්කලා මේ ජයන්ත මාත්‍යත් එක්ක කතා කරන්න ඕනේ නැහැ. මෙන්න මේ ඉරියාපත කරන්නේ මොන වෙන්ද? මොනවද මේ ඉරියාපත කියන්නේ? සිතින්. මේක විඤ්ඤාති ස්වභාවයක්. වෙන මුකුත් විඤ්ඤාති ස්වභාවයක් නෙවෙයි. වෙන ස්වභාවයක් නෙවෙයි. මේ ඉරියාපත කරන්නේ විඤ්ඤාති ස්වභාවයෙන්. මට ඒක හොයාගන්න බැරුණා වෙන කොහෙන් හරි. එහෙමයි සර් පොඩ්ඩක් සර් ඒක තමයි හොයලා බලන්න. මෙතන අපි කිව්වොත් විඤ්ඤාති කියලා ඇඟ කැරකීම, ඉදිරිය බැලීම, පසුපස බැලීම ඒකට විඤ්ඤාති කිව්වොත් ඒ විඤ්ඤාති ස්වභාවය නෙවෙයි ඉරියාපත කියන්නේ. දැන් අපි කියනවානේ විඤ්ඤාති රූප විස්තර කරන තැන මේ අපේ විභංග ප්‍රකරණයේ පෙන්වන්නේ විඤ්ඤාති කියනකොටම ඉදිරිය බලයිද පිටුපස බලයිද හැරෙයිද අතසොලවයිද ඒක තමයි විඤ්ඤාති රූප. හැබැයි මොකද ඉරියාපත කියන්නේ? ඉරියාපත කරන්නේ රූප ස්වභාවයකින්. ඒ කියන්නේ සිතත් එක්කලා උපදින යම්කිසි ස්වභාවයකින්. මෙච්චර විඤ්ඤාතියක් කරන්න බෑ. හැබැයි මේ සිතත් එක්කලා පෙරලෙනා වූ ඒ විඤ්ඤාති රූප දෙකේ අනුභව විතරයි එතෙන්ට තියෙන්නේ. වෙන අනුභවයක් තියෙන්න බෑ. හරියි එහෙනම් මම මේක නවත්තන්නම් ස්ටොප් කරන්න ෂෙයා කරන්න. ෂෙයා කරන්න සර්. ෂෙයා කරන්න වෙන්නේ. එහෙම හිතුවොත් විඤ්ඤාති රූප කියලා අපි හිතුවොත් යම්කිසි ක්‍රමයකට මේ ගැටලු විසඳන්න පුළුවන්. අනිත් එක විද්‍යාරත්න මහත්මයා එහෙමයි සර්. අර විඤ්ඤාති තියනෝ නේද? ප්‍රතිපත්තානේ කරනකොට මේ ඉරියාපත තියනවා විඤ්ඤාති වශයෙන් මොකක්වත් දන්නව නැහැ. එතකොට මේ පබ්බත පහෙන් එකක් හිත තියනකොට හිත ඒකාග්‍රතාවයට පත් වෙලා වෙනකොට ශරීරය නිදිමත ගතිය ආදී සියල්ලම පාලනය කරන්නේ හිතින්. අතපය සෙල්වීම ආදී කිසි දෙයක් නැතුව වේදනාවල් නැතුව මේ කාය ඉරුජුව තියාගෙන කිසිම අපහසුාවක් නොදැනෙන්නේ ඉරියාපත නිසා. ඒක විඤ්ඤාතියම සංවර වෙලා හුඟක්ම පැහැදිලි තත්වයට පත් වෙනවා. ඒකෙදි වේලාව ආදී දේවල් හිතට නැගෙන්නේ නැහැ. වේදනාවක් අපහසුාවක් දැනෙන්නේ නැහැ. ඒකයි ඉරියාපතවල පාලනය කිරීමේ ශක්තියක් ඒකාග්‍රතාවයට පත් වූ හිතට තියෙනවා අනිවාර්යයෙන්ම. තෙරුවන් සරණයි. එහෙමයි සර්. එතකොට මෙතන මේ අපි ඡේදයේ කතා කරේ මේ මොනවද මේ නිරුද්ධ වෙන අව්‍යාකෘත ධර්මනේ. එතකොට නිරුද්ධ වෙන්න පුළුවන් අව්‍යාකෘත ධර්ම එක්කෝ විපාකසිත වෙන්න ඕන, විපාකසිත නැති අවස්ථාවක රූප ධර්මයක් වෙන්න ඕනේ කියන එක තමයි මගේ නම් අදහස.
ඒක හරි අපේ විද්‍යාරත්න මහත්තයා කියපු එක හරි. ඒක තමයි සාමාන්‍ය මේ භාවනා කිරීමේදී ඇති වෙන හිතට දැනෙන ගතිය. ඒක හිතටම දැනෙනවා. එහෙනම් මේකේදී හරිනම් අපිට අද දවසට වෙන එකක් කරන්න හම්බෙන්නේ නැති වෙයි සර්ට. තවත් ප්‍රශ්නයක් තියෙන තැන කතා කරලා අවසන් කරමු. ඡේදය අවශ්‍යද? දෙවෙනි ඡේදය අපි තුන්වෙනි ඡේදයක් කතා කරමුද? හරි එහෙම හරි. සර්. තුන්වෙනි ඡේදයක් කතා කරමු එහෙනම්. තුන්වෙනි ඡේදය පොඩ්ඩක් ඉහළට කට්ටන සර්. නෑ අතින් මාර මේකෙම කරකුවා නම් ඇති. තුන්වෙනි ඡේදය. දැන් ඉන්නේ තුන්වෙනි ඡේදයක තමයි අන්න හරි. ඒක ඒ වගේම නේද මේ ප්‍රේමසිරි මහත්මයා කුසල ධර්ම කිව්ව එකට වගේම නේ අකුසල ධර්මයේ කුසල ධම්ම නිරුද්ධන්ති ඒකම. ඒ වගේම තමයි අකුසල ධර්ම. කාලයත් එක්කම කිව්වේ ඒක එහෙමම කතා. ඒක පොඩ්ඩක් තවත් පැහැදිලි වෙන හින්දා එහෙමම කතා කරමු කියලා කිව්වේ සර්. එහෙම නැත්නම් වෙන එකකට යමු සර්. තුන බලන්න හරි. කුසල ධර්ම කියව විදිහටමයි අකුසල ධර්ම කියන්නේත් ඒ විදිහටමයි ඒක විස්තර වෙන්නේ. වෙන මොන හරි ඡේදයක් කිව්වොත් සර් අපිට මේ දැන් මෙතන අර තවදුරටත් පොඩ්ඩක් පැහැදිලි කරන්න සර්. දැන් මෙතන අපිට දැන් මේ ධම්ම වාරයේදී විශේෂයෙන් අපිට මේක භාවනා වාරය කියනවානේ සර්. ඒ කියන්නේ පරිඥා වාරයට භාවනා වාරය කියන නම තමයි යොදලා තියෙන්නේ. එතකොට අපිට මේක යෙදීමට මේ යමකේ භාවනා වාරය කියලා යොදන්න වෙච්ච හේතුව ගැන තවදුරටත් පැහැදිලි කරලා අභ්‍යාකතය භාවනාවට ඒ කියන්නේ ප්‍රහාතව්‍ය නොවන විදියක් තවදුරටත් පැහැදිලි කරා නම් හොඳයි කියලා මට හිතෙනවා සර්. 798 පිටුව භාවනා වාරය. සර් මේක හොයනකල් අර කලින් කියපු නිරෝධ වාරයේ පළවෙනි එක ගන්න කියලා තියෙනවා. උත්පාද වර්තමානයේ අනුව එහි උත්පාද භංග දෙක මාරු කොට කියන්න කියලා තියෙනවා සර්. එතන පොඩ්ඩක් අපිට ඒ කියන්නේ උපාද අවස්ථාව කියලා තියෙනවා 107 වෙනි පිටුවේ වචනා මාර්ගයේ ඒ අනුව ගන්න කියලා තමයි එතනදී නිරෝධ වාරය ගැන කියන්නේ සර්. එතන පොඩ්ඩක් බලන්න පස්සේ වෙලාව. මොකද මේ ජයන්ත මහත්මයා නිරෝධ වාරය. ඔව් නිරෝධ වාරයේ පළවෙනි එක ගැන කියනකොට ඒක කියනවා මේ වචනා මාර්ගයේදී උත්පාද වර්තමාන අනුව එහි උත්පාද භංග දෙක මාරු කොට කියන්න කියලා කියනවා. ඒකින්ද ඒක අපි කිව්ව තරම්ම සරල නෑ වගේ දැනෙනවා සර්. අපි අනිත් දවසේ වෙලාව තියෙන වෙලාවක හරි කතා කරමු සර්. ජයන්ත මහත්තයා ඒකේ පිටුව කියනවාද මේ යමක වාචනා මාර්ගයේ 120 තමයි නිරෝධ වාරය කියන්නේ යමක වාචනා මාර්ගයේ. ඒකේ නිරෝධ වාරයේහි වර්තමාන වාරය වරහන් ඇතුලේ තියෙනවා උත්පාද වර්තමාන වාරය අනුව එහි උත්පාද භංග දෙක මාරු කොට කියන්න. අතීත වාරයේද එයට සමානයි කියලා. එතකොට අපි 107 වෙනි පිටුවේ තමයි වර්තමාන වාරයේ තියෙන තැන අපි හොයාගන්න ඕනේ. වර්තමාන වාරය වෙන තැනට ගිහිල්ලා ඒක බලලා තවදුරටත් තේරුම් ගන්න වෙනවා. අපි මන් දෙවනු තියමු ඒකනේ. එහෙමයි සර්. භාවනා වාරය 799 ඒකේ ඊටාම දින්ගයි තියෙන්නේ. ඒක සාකච්ඡා වුණා මට මතක හැටියට එදා මේකේ මෙතන යමක ගාන වෙනස් වෙන්න ඕනේ. යමක මං හිතන්නේ 12යි එන්නේ. යමක එන්නේ 12යි. යමක 12යි එන්නේ. ඒක නිසා මේකේ මේ චූටි කල්පනාවක් ගන්න ඕන. එකක් අනිතක එක ටික 22යි දුක 100යි දාන ක්‍රමයක් නැහැ කියලා විස්තර වුණා. ඒක එකක් අනිතක යමක 12ක් වෙනවා. අව්‍යාකෘත ධර්ම විතරයි. අව්‍යාකෘත ධර්ම නැහැ. අව්‍යාකෘත ධර්ම භාවනාවට ගැනෙන්නේ නැහැ කියලා සටහනක් ඇති. ඒක
කල්පනාවට ගන්න ඕන කුසල අකුසල් විතරයි භාවනා මාර්ගයට අයිති. ඒක නිසා මේ දෙක 108 කියන එක තියෙන්නේ මේ 108 අංකය තියෙන්නේ අනිකුත් උත්පාද වාර නිරෝධ වාර උත්පාද නිරෝධ වාර වලට තමයි 108 අංකය පැහැදිලි වෙන්නේ. කාල 6ත් එක්ක කාල දෙකක් එකට ගන්න එකක් බලලා කතා කරමුද සර්? වර්තමානයේ අතීතයයි දෙකක් එක වර්තමානයේ වාරේ භාවනා වාරේ තියෙන්නේ භාවනා වාරේ ගැනද කතා කරන්නේ? භාවනා වාරේ මෙච්චරයි තියෙන්නේ. ඔව් සර් උතර තියෙන්නේ එකයි. නමුත් 12ක් තියෙනවනේ. ඒකේ කාල 6ටම තියෙනවනේ. අපි වර්තමානයේ අතීතයයි එකක් කතා කරමු සර්. උතර නැහැ ඒක. යම් කුසල ධර්මයන් වැඩෙනවා නම් අකුසල ධර්මයන් වැඩුණාද කියලා එක. මේක අත්වශයෙන්ම මේ වැඩුණා නම් පිරුණාද දුරු කළාද? මේ තියෙන දෙක ගන්න ඕන නෝනා ප්‍රත්‍යুৎপন্ন කාලයට පමණයි. අපි එහෙමනම් අලුතෙන් 12ක් තියෙන නිසා කාල 6ටම තියෙනවනේ. උතර නැති වුණාට ඔව් සෝමමාත්මය මේක ප්‍රවෘත්තිය බලන්න මෙහෙම මේ ප්‍රවෘත්තියට දාලා තියෙන්නේ යමෙක් කුසල ධර්මයේ වඩා නම් ඒ අකුසල ධර්ම දුරු කෙරේ දෙයක්. කුසල ධර්ම වඩනකොටම ඒ තුලින්මයි අකුසල ධර්මය දුරු වෙන්නේ. ඒ කාරණේ ඒකෙම අනිත් පැත්ත. නිතරම අපි කරන්නේ අපි කතා කරනවානේ ඥාත පරිඥා තීරණ පරිඥා පහන පරිඥාකාරින් පහන පරිඥා කියන්නේ ඒ වඩන ස්වභාවය තමයි ඒ ත්‍රිවිධ පරිඥාවෙන් කෙරෙන්නේ. මොකද්ද? ඡන්ද රාගය දුරු වෙනවා. ඡන්ද රාගය කියන්නේ අකුසල ධර්මයේ දුරු වෙනවා. මේ දෙක එකිනෙකට ඒ සමපාතව සිද්ධ වෙන ක්‍රියාවලියක්. එකම දෙයක් හිතන්න පුළුවන් ඇයි රූප ධර්ම මෙතෙන්ට නොගෙනෙන්නේ කියන ප්‍රශ්නේ අපිට අහන්න පුළුවන්. අපි රූප කලාප වශයෙන් දකින්නේ නැද්ද? ඒ වගේ පඨවියේ තියෙන පඨවි ස්වභාවය දකින්නේ නැද්ද? ඒ වගේ. හැබැයි මේ පඨවිය දකින්නකොටත් පඨවිය දකින්නවා නම් පඨවිය වශයෙන් ඒ කියන්නේ කුසල ධර්මයයි වඩන්නේ. මේක මේ විදිහට දකින්න. පඨවිය අව්‍යාකෘත ධර්මයක් වශයෙන් අපි දකින්නවායි කියන්නේ භාවනාව වශයෙන් වඩනවා කියන්නේ ඒ කුසල ධර්මයි වැඩින්නේ. පරිකර්ම උපචාර අනුලෝම වශයෙන් කුසල ධර්මයි වැඩින්නේ. එතකොට දුරු වෙන්නේ ඡන්ද රාගය. ඔන්න ඔය කාරණේ නිසා තමයි මේ ටික මේ සරලව වැටෙන්නේ. ඡන්ද රාගය දුරු කරනකොට මාර්ග කුසලයේ වැඩෙනවා. මේ දෙක එකිනෙකට සමපාතේ හින්දා සරලව මේක දාලා තියන්නේ කියන එක තමයි මගේ නම් අදහස. ඔව් ඒක තමයි අත් වශයෙන්ම දැන් මෙතන කියනවා අව්‍යාකෘත ධර්ම ප්‍රහාණය වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පංචස්කන්ධය භාවනා කරන්න ගන්නවයි කියන එකනේ හිතින් ගන්නෙ. හිතයි පංචස්කන්ධය විනිවිද දකින ස්වභාවයයි. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට හිතිනුයි වඩන්නේ. හිතයි දියුණු කරන්නේ. එතකොටයි පංචස්කන්ධයෙන් උපදින ස්වභාවයක් ඇති වෙන්නේ. ඒකයි මේකේ අව්‍යාකෘත වශයෙන් නොනස් ඒ සටහනක් ඇති අව්‍යාකෘත වශයෙන් භාවනාවට අව්‍යාකෘත ධර්ම ගන්නෙ නැත්තේ කියලා තියෙනවා. එතකොට හිතයි දියුණු කරන්නේ. අකුසල් වඩනකොට කුසල් නැති වෙනවා. කුසල් වඩනකොට අකුසල් නැති වෙනවා. ඒකයි මේ ඡේද දෙකේ කෙටියෙන් විස්තර කරලා තියෙන්නේ. එතකොට කාල 6ටත් ඒ විදිහටම ආඛ්‍යාත වෙනස් කරලා ගත හැකියි. මේක ඇත්තටම දකින්න ත්‍රිවිධ පරිඥාකාරයෙන්ම ත්‍රිවිධ පරිඥාකාරයෙන් ධම්ම යමකයටත් අර මේ තික දුක ඔක්කොම යනවද සර්? මේක එතකොට හරිම අමාරු වෙනවද එහෙම මොනවද නේද සර්? ධම්ම යමකයටත් තික දුක ඕනෝනා දැන් ධම්ම යමකය ක්‍රියාත්මක වෙන්නේ මොහොකින්ද? කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා. එතකොට ඒකේ ත්‍රික 22ක් දුක 100ක්
ගණන් ගන්නවයි කියලා කිව්වා. එතකොට ධම්මයමකේ මුලින්ම විග්‍රහ කරගෙන ආවේ කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා කියලා. එතකොට කුසල් අකුසල් කිව්වම ඒක ඒ ත්‍රික විදියට දේශනා කරලා තියෙනවා. ඉතින් මේකේ වාචනා ඔව් දැන් සර් දැන් මේ මට ආපු ගැටලුව දැන් මෙතන තික 22ටයි දුක 100ටත් මේක යෙදෙනවල්නේ ධම්ම යමකය. දැන් එතකොට මෙතන පැහැදිලිවම අපිට ඒක පැහැදිලි කුසලයි අකුසලයි විතරයි භාවනාව වඩන්නේ යෝගාවචරයා කියලා. එතකොට ඒ කියන්නේ අකුසලයේ දුරු කරන්න ඕන කුසලයේ වඩන්න ඕන කියන එක අපිට පැහැදිලි. එතකොට මේක අනිත්‍රික දුක වලට ගිහාම කොහොම වෙයිද කියන එක තමයි ටිකක් මේක අපැහැදිලි. ඇත්ත. ඒක නිසා තමයි කුසල් අකුසල් අව්‍යාකෘත කියන පළවෙනි ත්‍රිකය විතරක් මට හිතෙන්නේ මේකේ දක්වලා තියෙන්නේ. පළවෙනි ත්‍රිකය විතරයි විග්‍රහ වෙන්නේ. බලන්න පදසෝදන වාරය, පදසෝදන මූල චක්‍ර වාරය ඒවයි සඳහන් වෙලා තිබුණේ කුසල් අකුසල් අව්‍යාකෘත පමණයි. අනිකුත් එක ත්‍රිකයක්වත් සඳහන් වෙලා තිබුණේ නැහැ. නමුත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කුසල් අකුසල් අව්‍යාකෘත කියවම අව්‍යාකෘත භාවනා වාරයේදී අත්හරින්න පුළුවන් අනිකුත් ත්‍රිකවල තියෙන දේවල් අත්හරින්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. එතකොට සර් මට තේරෙන විදියට අපි මුළු ත්‍රික 22යි පදයි දුක්ඛ 22 පදයි ගත්තොතින් ඒ හැම එකම අව්‍යාකතය අතාරිනවා කියන එකද දන්නේ මෙතන අදහස් කරන්නේ නේද සර්? හොඳයි. අපි උදාහරණයක් හිතන්න ඕන. ආචේගාමි අපචේගාමි නේවාචේගාමි නාපචේගාමි කියන එකේ එතකොට තුන්වෙනි පදේ මොකද්ද තියෙන්නේ? ඔව් එතන නම් අභ්‍යාකතය යනවා එතනට. එතකොට බැලුවම එතකොට තියෙනෝ නේනෝනා මේ ගොඩක් කතන්දර හැම ත්‍රිකයක් දිහාම බලන්න. හැම ත්‍රිකයක් දිහාම බලන්න හොඳයි. දුක දිග හේතු ධම්මා න හේතු ධම්මා. හේතු ධම්මා න හේතු කියනකොට මොකද වෙලා තියෙන්නේ? එතන තියෙන ටික ඒ සිත් 71 කුසල් නැද්ද? සිත් 71 කුසල් රිප්‍රසන්ට් කරන්නේ නැද්ද? ඉතින් එතන ගැටලුවක් තියෙනවා. මට හිතෙනවා ඇයි මෙතෙන්දී එහෙම එක සිද්ධ වුණේ කියන එක ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුවත් මම විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් මම සටහන් කරගත්තා. අනේ නෝන දැන් හරි. දැන් කරුණාවෙන් අපේ අදින් මේ ඊළඟ දවසේ කරුණාවෙන් අපි තව දුරටත් විස්තර කරන්න පුළුවන් ඒ නොපැහැදිලි ඡේද තියෙනවා නම් සටහන් කරගත්තොත් ඊළඟ දවසේ කරුණාවෙන් ඉන්ද්‍රිය යමකය විස්තර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක නිසා යම්ම කිසි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා නම් ඒක උනත් එදාට ඉදිරිපත් කරන්න නොනලා කරුණාවෙන්ත වෙන්න. අද එහෙමනම් පෙරුවන් සරණින් වෙලාව අවසానයි. අද මෙතකින් මේ දේශනය නතර කරන්න බලාපොරොත්තු වෙනවා. තුන්වන්නේ පිහිටෙන් හැම දිනාටම දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා. වහ වහ ධර්ම ඥාන ලැබේවායි ප්‍රාර්ථනා කරමින් හැමෝම අපි ගාථා කියලා දෙයයන්ට පින් දෙමු. එතාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. එතාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. එතාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං
සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටාට බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ත්‍රං කක්කන්තු ලෝක සම්සාසනං ආකාසට්ටාට බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ත්‍රං කක්කන්තු බුද්ධ දේශනං ආකාසට්ටාට බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ත්‍රං කක්කන්තු මම් පරන්ති ඉදම්මේ ඥාතීනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ හැම දිනාටම දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා වහ වහ ධර්ම ඥාන ලැබේවායි ප්‍රාර්ථනා කරනවා හැමෝටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන්